එහෙනම් අපි පටන් ගමු. දැන් අපි දවස් 9ක් අද වෙනකන් කතා කරානේ. හරි දවස් 9ක් කතා කරා. ඒ දවස් 9 ඇතුළත පාඩම් 5ක් ප්‍රධාන මාතෘකා 5ක් අපි කතා කරා. මම ඒවා එකින් එකට මතක් කරන්න යන්නේ නැහැ. මොකද එතකොට අපිට මේකට වෙලාව මදි වෙන්න ඉඩ තියෙන හින්දා. ඊළඟට විශේෂ දෙයකට කියන්න තියෙන්නේ දැන් මම හැමදාම කිව්වනේ ප්‍රශ්නකට ලකුණු මෙච්චරක් හම්බ වෙනවා ඔයාලා මේ වෙනකොට මේ පාඩුවේ කරනකොට මෙච්චර මට්ටමක ඉන්නවා කියලා. දැන් අදින් මේ පාඩමේ මගේ කොටස ඉවරයි. එතකොට පාඩමෙන් භාගයක් ඉවරයි. ඉතුරු භාගේ ගිහාන්සනි කරන්නේ. එතකොට මේ කාලය ඇතුළත ඔයාලා ඉගෙන ගත්ත දෙයින් පන්ති භාගයකට මේ පාඩුවෙන් භාගයට අදාළ දෙයක් ඉගෙනගෙන තියෙන්න ඕනේ. හරියට මේ විදිහට මේ ගිය පාර පේපර් එකේ 20 අවුරුද්දේ එක පේපර් එකයි තිබුණේ. ඒක වාර දෙකක් කම්බයින් කරලා ඒ පේපර් එක තිබුණේ. කොයි ප්‍රශ්න හින්දා. එතකොට ඒ පේපර් එකේ හරියටම ලකුණු 160න් ලකුණු 79ක් අදාළයි දැන් අපි කතා කරලා තියෙන කොටස. හරි? ඒ කියන්නේ ඔයාලා ඒ කොටස් මං දැන්ට උගන්වලා තියෙන කොටස් ටිකම තෝරගත්තා නම් 100න් 79ම අරගෙන පේපර් එක පාස් වෙන්නත් පුළුවන්. අපි 70ක් ගත්තා කියලා කියන්නේ. ඒක ඉතින් හොඳ ලකුණ. හරි? ඒකයි මම කියන්නේ මේ හැමදාම උගන්වන ටික කොච්චර මතක තියාගන්න ඕනද කොච්චර වැදගත්ද කියන එක. ඒකයි මම හැමදාම කියන්නේ. හැබැයි ඉතින් මේ අපේ මහන්සිය තරම තීරණය වෙන්නේ අපි කොච්චර මහන්සි වුණත් වැඩක් නැහැ නේ. මම කොච්චර මහන්සි වුණත් වැඩක් නැහැ නේ. ගියහන්ස කොච්චර මහන්සි වුණත් වැඩක් නැහැ නේ. ඒ තරම තීරණය වෙන්නේ ඔයාලා ඒකට දක්වන උනන්දුව මත. හරි? දැන් 28 දෙනෙක් ඉන්නවනේ මාත් එක්ක මෙතන ජොයින් වෙලා. ඒකට ඔය කට්ටියගේ විභාගයේ ලකුණු දැන් මං අද මේ ලියන එක බලන් හිටියා කියලා වැඩි වෙන්න chance අඩුයි. කියන්නේ දැන් අපි ඇත්තටම දැන් අද මේ කතා කරන්නේ මගේ දවස්වල උගන්වලා ඉවර වෙලානේ. එතකොට මං උගන්වන ටික ඔයාලා සම්පූර්ණ මේ අදනොට දැනගෙන ඉන්න ඕනේ. ඒ ටික ඔයාලා ගාව අද නැත්නම් තව මාසකින් හරි දෙකකින් හරි තියෙන දෙකකින් තුනකින් තියෙන විභාගෙට ඒ මට්ටම කොච්චර දුරට තියෙද කියලා ඔයාලට හිතන්න අමාරුයි නේද? හරි ඒ හින්දා මම පන්තිය පටන් ගන්න දවසේම කිව්වේ ඔයාලට හැම සතියකම කලින් දවසේ කරපු ටිකම පොඩ්ඩක් මතක් කරගෙන මේ පන්තිට තියෙන්න පැයකටවත් කලින් පොඩ්ඩක් ඒ ටික මතක් කරගන්න රිවිෂන් එකක් වගේ තමන්ම කරගන්න කියලා කිව්වේ ඔයාලගේ හොඳට. හරි. ඒක කරගත්තාට තේරෙයි ඒක කොච්චර වාසියක් තියනවද කියලා. මොකද සබ්ජෙක්ට් එක කොච්චර ලේසි වුණත් දැන් අපි කොච්චර ඔයාලට විභාගයේදී හිතන්න ඕන ආකාරයේ ඉගෙනුවත් හරි. ඔයාලා මං හදන ගාන්තිය බලන්න ඉඳලා විතරක් ගිහිල්ලා විභාගෙට ලියන්න ලෑස්ති වෙන්න එපා. මොකද ඒක ඉතින් කීප දෙනෙකුට පුළුවන් වෙයි එහෙම. හැමෝටම එහෙම බැරි වෙයි. හරි? හරි. කමක් නැහැ. ඉතින් ඔයාලා ගතනේ ඔයාලගේ අනාගතේ ඔයාලගේ ලකුණ ගැන අවබෝධය ඔයාලටනේ තියෙන්නේ. ඒ හින්දා ඒක මම එච්චර ගැටලුවක් කරගන්නේ නැහැ. හරි. අපි අද එහෙනම් කරමු මේ 20 පේපර් එක. පේපර් එකත් ඔයාලට හම්බෙලා ඇති. ඒ පේපර් එකේ මම තෝරාගත්ත ප්‍රශ්න ටික. ඒ කියන්නේ දැනට ඔයාලා සබ්ජෙක්ට් එකක් විදිහට මම උගන්වලා තියෙන මේ කොටස් ටික මේ තමයි මම අද නෝට් එක විදිහට දුන්නේ. අපි ඒකත් බලාගෙන පළවෙනි ප්‍රශ්නේ ඉඳන් කතා කරගෙන යමු. දැන් මේකේ ඊයේ පාර පේපර් එකේ එක නෝටිස් වෙච්ච දෙයක් තමයි සාමාන්‍යයෙන් එකම රටාවකට යනවා කියලා අර ගිය සතියේ කලින් සතියේ දෙකේ ප්‍රශ්නකුත් අහලා මම කිව්වනේ. හරි මම පොඩ්ඩක් පේපර් එකට ඇවිල්ලා මේක කතා කරන්නම් පේපර් එක පෙන්නලම්. මේක පේනවා නේද? හරි මේ තියෙන්නේ ටිකක් මම මේක zoom කරන්නම්කෝ. වැඩිද? මේ මට්ටම පේනවා නේද? හරි. දැන් මේකේ
මේ 20 මාර්තු සැප්තැම්බර් ඒකාබද්ධ පේපර් එක 20 ගේ ජනවාරි වල තමයි මේක තිබුණේ. ගිය අවුරුද්දට අදාළ පේපර් දෙකම එකට මේ වාර දෙකම එකට තමයි තිබුණේ. එතකොට මේ අර විදිහමයි මම අර පළවෙනි දවස් පටන් ගත්ත කියපු විදිහමයි මේ ප්‍රශ්න පත්‍ර උපදේශ ටික තියෙන්නේ. උපදේශ ටික තියෙන්නේ. මම ඒක විශේෂ දෙයක් කියන්නම්. සාමාන්‍යයෙන් දැන් මේ පළවෙනි කොටසට අදාළ අනු කොටස් 10ක් තියෙනවා. ඊට පේපර් එක කරගෙන යන අතරේ මම ඒවා කතා කරන්න තව ටිකක්. ඊට අමතරව මේ තෝරාගත්ත හැකි ප්‍රශ්න 7ක් තියෙනවානේ. 2 3 4 5 එතකොට 6 වෙනි කොටස. මේ 6 වෙනි කොටස සාමාන්‍යයෙන් එන්නේ දැන් අනිත් 2 සිට 5 දක්වා තියෙන හැම ප්‍රශ්නයක්ම එක ප්‍රශ්නයකට අදාළ අනු කොටස් තියෙනවා. මේ ප්‍රශ්නයක් දෙනවා. ඒ ප්‍රශ්නයට අදාළ අනු කොටස් 4ක් අහනවා. හරි? හැබැයි මේ 6 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ එකිනෙකෙන් ස්වාධීන අනු කොටස් 4ක්. හරි? සමහර අවුරුදු වල මේ අනු කොටස් 4ට අනු කොටස් 3කට විතරම සම්භාවිතාවෙන් අහනවා. එක එක ගණන්. හරි? මේ ඊට පස්සේ නැත්නම් ඔය මේ සම්මතප්ප ගමන විචල්තාවය ගන්න කරන්න ඒවයි ගණන් දෙන්න පුළුවන්. එහෙම දෙයක්. හැබැයි මේ ගිය අවුරුද්දේ ඒ කොටස් හතරටම මේ ඒ කොටස් හතරටම මේ දැන්ට ඔයාලා ඉගෙන ගත්ත ප්‍රශ්නයක් අහලා නැහැ. ඒක ටිකක් අමුතුයි. හැබැයි එහෙම වුණා කියලා මේ පේපර් එකේ ලකුණු සංඛ්‍යාව වෙනස් වෙලා නැහැ. 79ක්ම ලකුණු තියෙනවා මුල කොටසට. සාමාන්‍යයෙන් මෙතනට එකක් හරි දෙකක් හරි සම්භාවිතාවය ගැටලු වෙනවා. දැන් මෙතන මේ විවිධාකාර කොටස් හතරක් තමයි මේ ප්‍රශ්නේදී අහන්නේ. ඊළඟට 7 වෙනි ප්‍රශ්නෙත් ආයේ සම්පූර්ණයෙන් මේ තනි ගාන. ඊළඟට 8 වෙනි ප්‍රශ්නේ තමයි අපි කලින් උදාහරණයක් කතා කරා වගේ මේ විදිහට අණු කොටස් හතරකට බෙදලා එකිනෙක සංසන්දනයක් විදිහට සංසන්දනය කරන්න මේ විස්තරාත්මකව මේ ඉදිරිපත් කරන කෙටියෙන් සාකච්ඡා කරන්න කියලා ඉදිරිපත් කරනවා. හරි? කොහොම තමයි පේපර් එක සංයුතිය වෙන්නේ. ඊළඟට මේ ප්‍රශ්න අතර එක තැනක තියෙන්න පුළුවන් chart එකක් අදින්න අණු කොටසකට. මොකද ඒ දැනුම පරීක්ෂා කරනවා. දැන් මේ පේපර් එකෙත් එහෙම තියෙනවා. මේ ඒ වගේ තැන් තැන් වලදී අපි ඉගෙන ගත්ත දේවල් පාවිච්චි කරලා ලකුණු ගන්න වෙනවා. හරි. ඊළඟට අපි දැන් බලමු මේ පේපර් එකට නම් ගිහිල්ලා කොහොමද මේකේ ප්‍රශ්න ටික මොනවද සාකච්ඡා කරන්න අපිට තියෙන්නේ කියලා. හරි. දැන් කරපු නැතේ ඉන්නවනම් දැන් හරි ඉතින් පොඩි try එකක් දාන්නකෝ. මම බෝඩ් එකේ දැන් ගණන් ටික දාලා තියෙන්නේ. දැන් මේක බලාගෙන දැන් උත්තර හරි හදන කෙනෙක් එකට මොකද්ද උත්තරේ, දෙකට මොකද්ද, තුනට මොකද්ද කියලා උත්තර ටික දාන්නකෝ chat එකේ. මම හදාගෙන යන ගමන් හරි. එහෙම හරි උත්සාහයක් කරන්නකෝ. නැත්නම් මම මේ කරන දේ තේරුමකුත් නැහැ නේ. හරි. මේකේ පළවෙනි කොටස අහන්නේ මොකද්ද? මේ තියෙන අණු කොටස. ඒ කියන්නේ පළවෙනි ප්‍රශ්නේ උපකොටස් 10න් තමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ මේ ප්‍රශ්න සම්බන්ධ ලකුණු 20 බෙදෙන්නේ කොහොමද? හැම උත්තරයකටම ලකුණු 2 ගන්න. මේ කොටසේ මේ පළවෙනි ප්‍රශ්නේ 1 සිට 6 දක්වා. ඉන්න බලන්න ඒක මම ලියාගත්තා කොහේ හරි. ඔව් 1 සිට 6 දක්වා අණු කොටස් වලට MCQ ආකාරයේ තියෙන. ඒ කියන්නේ උත්තරේ ලියන්න තියෙන්නේ. මේ ඉරක් ගහන්න. ඒ කියන්නේ මේ අංකය ලියන්න. මොකද්ද පිළිතුර කියලා තිබෙන උත්තරින් තෝරා ගන්න තියෙන්නේ. හැබැයි 7 සිට 10 දක්වා තියෙන අණු කොටස් හතරට ගාන හදන්න තියෙන. ගානක් හරි ඉස්සරහ හරි හදන්න තියෙන්නේ. මේ අතින් ලියන්න තියෙන්නේ. අන්න ඒවට විශේෂ අවස්ථාවක් දීලා තියෙනවා. උත්තරේ හරිනම් ලකුණු 2 හම් වෙනවා. හැබැයි උත්තරේ වැරදුනා හදපු ක්‍රමය හරිනම් 1 ලකුණක් හම් වෙනවා. හරි හැබැයි මේ MCQ ගණන් වලට අනිවාර්යෙන් ලකුණු 2ම හෝ බිඳුව තමයි තියෙන්නේ. හරි ගියොත් ලකුණු 2 හම් වෙනවා. අර විදිහට මේ ගණන් හදන්න තියෙන අණු කොටස් හතරේදී ඒ වගේ වාසියක් දීලා තියෙනවා. ඔයාලට පහසුවක් කරලා තියෙනවා. හරි මේකේ පළවෙනි කොටස මොකක්ද උත්තරේ? මොකද්ද මේක කියන්නේ? ශිෂ්‍යයෙකු සංඛ්‍යාන විෂය සඳහා වාර 6කදී ගත්ත ලකුණු ටික මෙහෙම දීලා තියෙනවා. මේ දත්ත සාම්පලයක් ලෙස සැලකීමෙන් පසු ලකුණු වල පරාසය සහ ආසන විචලතාවය දක්වන්න. දැක්වෙන්නේ. ඒකට පරාසය කිව්වම අපි දන්නවා පරාසය කියන්නේ මොකද්ද? මම මේ ටික පොඩ්ඩක් මතක් කරගෙන යන්න ඉතින් ඔයාලා දන්න දේවල්. හරි. පරාසය කියලා අපි කිව්වේ මේක ආරෝහණ හරි අවරෝහණ හරි පිළිවෙලට ලියපුවාම තමයි අපිට හොයාගන්න ලේසි වෙන්නේ. අවමගයයි උපරිමගයයි අතර පරතරය දත්ත විසිරී ඇති පරාසය කියලා අපි කියන්නේ. මේ කොහොමද මේ අපි ලියමුකෝ ආරෝහණ ආකාරයට මොකද වලින් වෙන්නේ? 68 70
74 84 88 90. එතකොට පරාසය වෙන්නේ කීයද? 90 අඩු කිරීම 68. ඒ පරාසය අපිට එනවා 22යි කියලා. එතකොට ඒකෙන් අපිට හිතාගත්තා A හරි B හරි තමයි උත්තරේ කියලා. ඊළඟට අපෙන් අහනවා ආසන්න විචලතාවය. විචලතාවය ගන්න කොහොමද? විචලතාවය ගන්නේ සිග්මා xi රින x bar වර්ග කරනවා බෙදනවා කීයෙන්ද බෙදන්නේ? n රින එකෙන්. හරි. එතකොට විචලතාවය එක් එක ගානට අපි මේ ගණනය කරලා හොයන්න වෙනවා. හරි. ඒක කොහොමද හොයන්නේ? පළවෙනි දැන් x bar කියන එක අපි 22යි කියලා හොයාගත්තා. පළවෙනි අවස්ථාවේ ඉන්නේ කොහොමද? විචලතාවය සමාන වෙනවා 68 අඩු කිරීම 22 so ඊට හරි මැදින් වලින් ඉන්න බෑ. හරි. දැන් අපි මේ විචලතාවය ගන්න මොනවද දැනගන්න ඕනේ? x bar දැනගන්න ඕනේ නේද? අපි 22 කියලා හෙව්වේ මේ පරාසයනේ. x bar හොයාගන්න. x bar හොයන්නේ කොහොමද? x bar හොයන්නේ sigma xi බෙදනවා n ගෙන්. sigma xi කියන්නේ මේ අයිතමයන් සියල්ලම එකතුව. මේ ටික එකතු කරලා බලන්න එනවා 474ක්. හරි. මේ 474 අයිතමයන් ඔක්කොම තියෙනවා 6ක්. 474 6ෙන් බෙදපුවාම අපිට මධ්‍යනය කියලා එනවා 79ක්. හරි. දැන් මධ්‍යනය හොයාගන්න ඕනේ විචලතාවය හොයන්න. මොකද මධ්‍යනයනේ මෙතෙන්ට ආදේශ කරන්නේ. හරි. දැන් මධ්‍යනය හෙව්වට පස්සේ මේ ටික මකන්නම් ආයෙ දැන් තේරුමක් නෑ නේ. හරි. මධ්‍යනය හෙව්වට පස්සේ විචලතාවය හොයන්නේ කොහොමද? එක එක අගේ දැන් x bar අපි හොයාගත්ත 79යි කියලා 68 රින 79යි. ඒකේ වර්ගය එකතු කරනවා 70 රින 79. ඒකේ වර්ගය. ඒකට ආයෙ එකතු කරනවා 84 රින 79 වර්ගය. ඒකට ආයෙ එකතු කරනවා. ඒකට එකතු කරනවා. හරි. ඔය ටික එකතු කරලා n රින 1 කියන්නේ 5ෙන් බෙදන්න තියෙන්නේ. මේ ටික සුළු කරපුවාම අපිට එනවා උත්තර 454යි කියලා. 454 බෙදීම 5 96.8යි කියලා උත්තරේ එනවා. හරි. එතකොට දැන් බලන්න මේකට උත්තරේ එතකොට මොකක්ද අපිට එන්නේ 22 කියලා ආව පරාසය 96.8යි කියලා ආව. ඒ කියන්නේ 91යි කියලා අපිට ගත්ත හැකි මේ තියෙන උත්තර වලින් පළවෙනි ප්‍රශ්නේ උත්තරේ ඒ. හැබැයි මෙතන මේ කාට හරි මේක වැරදිලා මම මේ හයිලයිට් කරන තැන බලන්න මේ කාට හරි මේක වැරදිලා n රින එකෙන් බෙදන්න නැතුව n ගෙන් බෙදුවොත් එහෙනම් හම්බ වෙනවා මේ 76 කියන උත්තරේ. ඒ කෙනාට හිතෙන්නේ උත්තරේ B කියලා. නේද? දැන් මධ්‍යනේ හොයන්න මේ මධ්‍යනේ හොයන්න අපි n ගෙන් බෙදුවේ. හැබැයි සම්මත අපගමනේ මේ ඊට පස්සේ විචලිතාවය හොයන්න n රින එකෙන් තමයි බෙදන්නේ. හරි. ඊළඟට මෙතෙන්දී අපි මේ සම්මත අපගමනය ගත්ත එක දෙයක් මම කියනවා සම්මත අපගමනය අපි ගත්තේ එක එකගේ අඩු කරලා එනාගේ වර්ග කරලා. ඒ වර්ග කරේ මොකටද? වර්ග නොකර එකතු කරොත් එක එකගෙන් ධනාගයට ඍණාගය කැපිලා යනවා. ඒකල බිඳුව වෙනවා. ඒක බලක්වන්න තමයි අපි වර්ග කරලා ගත්තේ. ඊට පස්සේ මේකේ වර්ග මූලයට තමයි අපි කිව්වේ. මේකේ වර්ග මූලයට තමයි කිව්වේ s කියලා. ඒ කිව්වේ සම්මත අපගමනය. ඒක මතකයිනේ? හරි. ඊළඟට අපි බලමු දෙවෙනි කොටස. මේ දෙවෙනි කොටසේ උත්තරේ මොකක්ද? නීති සමීක්ෂණයකදී ප්‍රවාහන පහසුකම් පිළිබඳ අදහස් ලබා ගැනීම සඳහා කර්මාන්ත ශාලාවක සියලුම සේවකයන්ගේ ලයිස්තුවකින් සෑම 10 වන පුද්ගලයාම සම්මුඛ පරීක්ෂණයට ලක් කිරීමට සැලසුම් කර ඇත. මෙම නීති ක්‍රමය හැඳින්වෙන නම් මොකක්ද? මොකක්ද දෙවෙනි කොටසේ උත්තරේ? හරි. බොහොම හොඳයි. ක්‍රමවත් නියදීම මේ ගානම 2017 සැප්තැම්බර් වල තියෙනවා මේ කියන්නේ මේ ගාන මට පොඩ්ඩක් වෙනස්ද කියලා මතක නැහැ. හැබැයි මේ විදිහටම උත්තර හතර දීලා ක්‍රමවත් නියදීම තමයි උත්තරේ එන්නේ. මේ එතකොට බලන්න පරණ ප්‍රශ්න කරන එකේ වාසියක් තියෙනවා නේද? හරි. උත්තරේ B. මොකද්ද? ක්‍රමවත් නියදීම. මොකද්ද ක්‍රමවත් නියදීම කරේ අපි? ඒ හතර පැහැදිලි කරන්න ඕනද? ක්‍රමවත් නියදීමේදී අපි මොකද්ද කළේ?
හරි. ප්‍රමාද නිදීම කියලා අපි කිව්වේ අපේ අර උදාහරණය මතකද මම පළවෙනි දවසේ කිව්වා. ඒ කියන්නේ නීතියේ තරම මත සංගාහණය නීති ප්‍රාන්තර වලට බෙදලා ඒ නීති ප්‍රාන්තරයකින් ආම්බුලන්ස් කෙනෙක් තෝරාගෙන ඒ පුද්ගලයාගේ සිට නීති ප්‍රාන්තරයේ තරම අනුව ඊළඟට සිටින පුද්ගලයන් පිළිවෙලට තෝරා ගන්නවා. ඒකම තමයි මේකෙන් කියන්නේ මොකද්ද? සෑම 10 වන පුද්ගලයාම තෝරා ගන්නවා කියලා කියන්නේ පිළිවෙලට තියෙන ලිස්ට් එකකින් හැම 10 වෙනි එක්කෙනාම තෝරා ගන්නවා. අපි ඒකට ක්‍රමවත් නීතිය කියලා කියනවා. හරි ඒකට උත්තරේ B. ඒතර පොකුරු නීතියම කොටස් නීතියම විස්තෘත නීතියම මොකක්ද කියන එකත් ඔයාලා බලා ගන්න. මේ මම ඒකත් විස්තර කිරීම අවස්ථාවක් නැහැ කියලා හිතන්නේ. හරි. ඊළඟට බලමු තුන්වෙනි කොටස. තුන්වෙනි කොටසේ උත්තරේ මොකද්ද? දැන් මේ MCQ ප්‍රශ්න වල ප්‍රශ්නයක් වැරදිට හදුවොත් ඒකට හරියට උත්තරේ දීලා තියෙනවා. දැන් අපි පළවෙනි කොටසේ දැක්කනේ මේ මම highlight කරලා තියෙන මේ 70 කියන උත්තරේ වැරදි කෙනෙකුට වැරදියට ගන්න පුළුවන් උත්තරයක්. ඒ උත්තරේකට උත්තරයක් තියෙනවා MCQ වල. මේකෙත් එහෙමමයි. හරි? මොකද්ද උත්තරේ? කර්මාන්තශාලා සේවකයන් 100කගේ වැටුප් ව්‍යාප්තිය මධ්‍යනයාගේ දීලා තියෙනවා 75 කියලා. හරි? මධ්‍යනය 75 කියලා දීලා හරි කොහොමද? මධ්‍යනය 75 කියලා දීලා තියෙද්දි ඊළඟට දීලා තියෙනවා ඊළඟට අපිට අනිත් දත්තේ මොකද්ද දීලා තියෙන්නේ? මධ්‍යස්ථය 45000 නේ. එතකොට 45000 සහ 49000. ඊළඟට මාතයට අගයක් දීලා තියෙනවා. මාතය කියලා කියන්නේ තුන්වරක් මධ්‍යස්ථය වැඩි කිරීම, අඩු කිරීම, දෙවරක් මධ්‍යනය වගේ දැක්කනවා. ඒතර මධ්‍යස්ථය කී මාතය කීයද වෙන්නේ? මාතය වෙන්නේ අඩු කිරීම ඒ වගේ දෙයක් නේ. ඒතර අපිට මෙතනට කියන්න පුළුවන් 49000 වැඩි කිරීම 3 අඩු කිරීම 45000 වැඩි කිරීම 2. හරි? එතකොට කීයද උත්තරේ එන්නේ? මේකේ උත්තරේ නෝ 57000 කියලා. මාතයට අගය වෙනවා රුපියල් 57000 කියලා. හරි ඊළඟට අපෙන් අහනවා ව්‍යාප්තියේ කුටිකතාවය වන්නේ. මේකට උත්තරේ දැම්ම නේද කට්ටිය? හරි. ව්‍යාප්තියේ කුටිකතාවය කියන්නේ මොකද්ද? දැන් මේකේ අගයන් අනුව කොහොමද වෙන්නේ? මධ්‍යනයට වඩා මධ්‍යස්ථය විශාලයි. ඒකට වඩා මාතේ විශාලයි. එතන මාතේ විශාල වෙන අවස්ථාව මාතේ වැඩිම වෙන්නේ ධන කුටික අවස්ථාවේදී. හරි අයියේ මාතේ කියන්නේ මේ මුදුනනේ. මුදුනයාගේ දකුණු පසට බර වෙන්නේ sorry මේක ඍණ කුටික ඈ. මුදුනයාගේ දකුණු පසට බර වෙන්නේ ඍණ කුටික අවස්ථාවේදී. වල්ගේ වම් පසට බරයි. මොකද මාතේ කියන්නේ වක්‍රයේ මුදුන. මුදුනයාගේ මේ වැඩි මගේ කියලා අපිට ආවේ. එම්මෝ 57000 කියලා. ඒ කියන්නේ මේක දකුණට බරව මුදුනක් තියෙන්නේ. ඒ කියන්නේ වමට දිගු වල්ගයක් තියෙන. එහෙනම් ඒක ඍණ කුටිකයි. ඒතර අපි ඊට උත්තරේ කිව්වා. ඒක උත්තරේ C 57000 සහ ඍණ කුටික. හරි. ඊළඟ ගැටලුවට යමු. හරි. මේකට උත්තරේ මොකද්ද? නව රූපවාහිනී නාට්‍යයකට අදාළ ප්‍රේක්ෂක ප්‍රතිතර. මේකත් මේ පළවෙනි ප්‍රශ්නේ පස්වෙනි කොටස ලකුණු දෙකේ කොටස. නව රූපවාහිනී නාට්‍යයකට අදාළ ප්‍රේක්ෂක ප්‍රතිතර ලබා ගැනීම සඳහා පැවති සමීක්ෂණයකදී පහත සඳහන් දත්ත ලැබිනි. හරි. සංඛ්‍යාතය අපිට දීලා තියෙනවා. නරක 4යි. සාමාන්‍යයට වඩා අඩු 8යි. සාමාන්‍ය 11යි. සාමාන්‍යයට වඩා වැඩි 14යි. විශිෂ්ට 13යි කියලා. එතකොට අපෙන් අහනවා ප්‍රකාශ දෙකක්. උත්තරේ දාපු කෙනා පොඩ්ඩක් බලන්න මේ අවන්ති පොඩ්ඩක් බලන්න ඒක තව පොඩ්ඩක් හරිද කියලා. අපෙන් අහනවා ආම්බුලන්ස් තෝරාගත් ප්‍රේක්ෂකයන් නවරූපයි නාට්‍ය සාමාන්‍ය හෝ ඊට වඩා
වඩා හොඳ. ඇවරේජ් or better. සාමාන්‍ය කියලා කියන්නේ මෙතනනේ. සාමාන්‍ය හෝ ඊට වඩා හොඳ. සාමාන්‍ය හෝ ඊට වඩා හොඳ කියන්නේ මේ වැඩි පැත්තනේ. සාමාන්‍ය හෝ ඊට වඩා හොඳ. සාමාන්‍ය හෝ ඊට වඩා හොඳ සම්භාවිතාවය කීයද? ඊළඟට අපෙන් අහනවා සාමාන්‍යයට වඩා අඩු හෝ නරක. සාමාන්‍යයට වඩා අඩු හෝ නරක සම්භාවිතාවය කීයද කියලා. දැන් මේක දැක්කහම ගාන හදන්න නැතුව උත්තරේ කියන්න පුළුවන් වෙන්න ඕනේ නේද? උත්තර ටික දිහා බලලා. එහෙම පුළුවන් වුණාද කාට හරි? ගාන හදලා උත්තරේ කියන එක හරි ගාන හදන්න පුළුවන්. ගාන නොහදා උත්තර ටික දිහා බලපුවම කොහොමද උත්තරේ කියලා කියන්න පුළුවන් වෙච්ච කෙනෙක් ඉන්නවද? එහෙම පුළුවන්ද? එහෙම කාටට හිතුණා නම් පොඩ්ඩක් උත්තරේ දාන්න. මේ උත්තරේ නෙමෙයි මේ එහෙම හිතුණා කියලා දාන්න yes කියලා දාන්න. කාටවත් එහෙම හිතුන්නේ නැද්ද? කාටවත් එහෙම හිතලා නැහැ නේ. හරි. කමන්නේ මම එකක් කියන්නම්කෝ. දැන් මේකේ මුළු සංඛ්‍යාතයන්ගේ එකතුව කීයද? 50යි නේද? බලන්න ඔව් 50යි. 50යි. එතකොට අහනවා මුලින්ම සාමාන්‍ය හෝ ඊට වඩා හොඳ කියන එක අහපුවාම ඒකට අදාළ වෙනවා 11 14 13. 11යි 14යි 13 එකතු කරලා එතකොට එනවා 38ක්. 38 බෙදීම 50 උත්තර එනවා 0.76ක්. හරි. ඊට පස්සේ ආය අහනවා සාමාන්‍යයට වඩා අඩු හෝ නරක. සාමාන්‍යයට වඩා අඩු හෝ නරක ඉන්නවා 12ක් අතර නේ. 4යි 8යි 12යි නේ. ඒක 12 බෙදීම 50 සමාන 0.24යි. ඒකට උත්තරේ D. අල උත්තරේ දාපු කට්ටිය හරි. අර උත්තරේට S කියලා කවුරුද දැම්මද? මන්ද හොඳයි. කෙනෙක් ඉන්නවා හැම ඉතිච්ච කෙනෙක්. හරි. තව කවුද හිතලා තියෙනවා? ඊයන්ත හොඳයි. බොහොම හොඳයි. ඒ කොහොමද හිතන්නේ කියලා මම කියන්න. දැන් බලන්නකෝ. දැන් මම මේ උඩ වගුවේ මේ ඇඳපු කැලි දෙක පේනවනේ. කියන්නේ එක කොටසකින් මෙන්න මේ ටික කවර් වෙනවා. සම්භාවිතාවය මේ කොටස සම්භාවිතාවය අහනවා. අනිත් කොටසෙන් මේ කොටස සම්භාවිතාවය අහනවා. හරි. ඒ කියන්නේ මුළු නියදී අවකාශයෙන් නිරූපණය වෙනවා නේද මේ සම්භාවිතයන් දෙක එකතු වෙයි. ඒක සරලව එහෙම හිතපුවාම ඔක්කොම ටික අහනවනේ මුළු කවර් වෙනවා. එතකොට මේ එක උත්තරයකවත් එකතු එකක් වෙන්නේ නැහැ. මේ D එකේ විතරයි එකතු එකක් වෙන්නේ. 0.76 0.46 4යි මේ 2යි 4යි. ඒ දෙක එකතු එකක් වෙනවා. ඒතකොට එකක් වෙන උත්තර එකයින් තියෙන්නේ මේ උත්තර හතරේ. ඒතකොට ගාන හදන්න නැතුව D කියලා උත්තරේ කියන්න පුළුවන් මේකට. හරි. මේ හිතන්නේ තේරෙන්නේ නැති. ඊළඟට අපි යමු ඊළඟ කොටසට. මම කරන අතරේ මොනවද ගැටලුවක් තියෙනවා නම් කාට හරි මිස් වෙනවා නම් පොඩ්ඩක් අහන්න. පේපර් එකම කරන්න තියෙන හින්දායි මම මේ පොඩ්ඩක් විතර මම කරන්නේ. හරි. මේකත් ප්‍රශ්නාංක 1 6 වෙනි ප්‍රශ්නේ සහ 7 වෙනි ප්‍රශ්නේ දැන් මේ තියෙන. එතන ලකුණු 4ක් තියෙනවා. මේකටත් උකින් උත්තරේ දාන්න බලන්න 6 වෙනි එකට මොකද්ද උත්තරේ කියලා 7 වෙනි එකට මොකද්ද උත්තරේ කියලා. මොකද්ද අහන්නේ? ව්‍යාපාර කළමනාකරන උපාධිධාරීන් n සංඛ්‍යාවකගේ ශ්‍රේණියේ ලක්ෂ්‍ය සාමාන්‍ය ඒ කියන්නේ ග්‍රේඩ් GPA එක. ලකුණු තමයි x වලින් දැක්වෙන්නේ. x පිළිබඳ දත්තයන්ගෙන් පහත කරන නිරීක්ෂණය විය. උත්තර අපෙන් අහනවා සාමාන්‍ය මොකද්ද? විචලතාවය මොකද්ද කියලා. සාමාන්‍ය හා එහි විචලතාවය. එතකොට සාමාන්‍ය හොයන්නේ කොහොමද? සාමාන්‍ය කියපුවම සිග්මා xi බෙදීම එන්නේ. එතකොට උත්තරේ මොකක්ද දෙන්නේ? 19.2 බෙදීම 6. ඒකට උත්තරේ නම් 3.2යි කියලා. 3.2යි. හරි. ඊට පස්සේ අපෙන් අහනවා විචලතාවය. විචලතාවය කියන්නේ මොකද්ද? සිග්මා xi වෙන x භාගයේ වර්ගය බෙදීම විචලතාවය කියන්නේ s වර්ගයනේ. විචල බෙදීම n ඍණ 1. මේක මතක තියාගන්න හැබැයි n ඍණ 1 n නෙමෙයි. ඒක තමයි ගොඩක් ගණන් වල මේ පැටලෙන විදිහට අහලා තියෙනවා. මොකද ඒකට හරියන උත්තරේ දීලා තියෙනවා මෙතන. ඊට පළවෙනි කොටසට උඩ පදෙට මොකද දෙන්නේ 0.74යි. බෙදන්න තියෙන්නේ 6 ඍණ 1 5. ඒක උත්තරේ එනවා 0.15යි කියලා.
හරි එතකොට මේකට උත්තරේ මොකද්ද 3.2 සහ 0.15 කාටවත් ගැටලුවක් නැහැ නේද මේකට D කියලා උත්තරයක්ත් දාලා තියෙනවා මේකට උත්තරේ එන්නේ B හරි ඊළඟට බලමු අපි 7 වෙනි කොටස 7 වෙනි කොටසේ මොකක්ද උත්තරේ එකත් බලන්න chat එක දාන්න ව්‍යාපාර කල්පනා උපාධි මූලික මාසික වැටුප උපාධිධාරීන්ගේ මූලික මාසික වැටුප ශ්‍රේණියේ GPA ලකුණු අතර රේඛීය සම්බන්ධතාවයක් තමයි නිරීක්ෂණය කරන්නේ. ඒ කියන්නේ GPA වැඩි අයට මාසික වැටුප වැඩි. ඔයාලටත් හොඳ මේ මොකද්ද? හොඳ ලකුණකට යන්න ඕනේ කියන්නේ ඔක තමයි. හරි? GPA වැඩි අයට හොඳ මාසික මූලික මාසික වැටුපක් හම්බ වෙනවා. පහ සඳහන් නිරීක්ෂණයන් හා ඉහත 6 වෙනි ප්‍රශ්නයේ සඳහන් දත්ත ඇසුරෙන් XY විචල්‍ය අතර නියදුම් සහ විචලතාවය ගණනය කරන්න. මේ මොකක්ද හොයන්න කියන්නේ නියදුම් සහ විචලතාවය කියන්නේ මොකද්ද? sample covariance. ඒ කියන්නේ SXY තමයි හොයන්න කියන්නේ. SXY කියන සමීකරණය මොකක්ද? x bar yi රින y bar මේක බෙදන්න තියෙන්නේ එන්ජින් එකෙන්. හරි? එතකොට අපිට මේ පදේ දීලා තියෙනවා උඩ පදේ 12900යි කියලා. මේක බෙදන්න ඕනේ එන්ජින් එක. ඒතර අපි උඩ ප්‍රකාශයෙන් ගන්න තියෙන්නේ මොකද්ද? අපිට මේකට දත්තය ගන්න තියෙන්නේ n/6යි කියන එක. හරි? මේක පහෙන් බෙදපුවම උත්තර එනවා 2580යි කියලා. හරි. මෙන්න මේ කොටසේ සිට මේ 6 වෙනි 7 වෙනි කොටසේ සිට තමයි ගාන හදද්දි වැරදුනත් මේ සමීකරණය ලියලා තිබ්බොත් වගේ එක ලකුණක් හම්බ වෙනවා. හරි? අන්තිම උත්තරේට තමයි ඊළඟ ලකුණ හම්බෙන්නේ. හරි? සුළු කිරීමේ දෝෂයක් වුණත් ලකුණක් හම්බෙන්න පුළුවන් විදිහට තමයි මේ ලකුණ දීලා තියෙන්නේ. ඒක ගැටලුවක් නැහැ නේද? හරි 2580යි තමයි උත්තරේ. ඊළඟට පළවෙනි ප්‍රශ්නේ දැන් පළවෙනි ප්‍රශ්නේ ඇතුළත අපි කොටස් 6ක් කතා කරා. මේ 10 වෙනි කොටස පිට අදාළ වෙන 10 වෙනි කොටස මේක ලකුණු දෙකේ කොටසක්. මේ ගානට මොඩල් ආන්සර් එකේ තියෙන්නේ අර අපි ඉගෙන ගත්ත ආපතිකතාව වගුවෙන් තමයි මේක හදලා තියෙන්නේ. ලකුණු දෙකක් හම්බ වෙනවා. මේ ලකුණු දෙකට ආපතිකතාව වගුවක් මාර්ගයෙන් තමයි උත්තරේ මොඩල් ආන්සර් එක දීලා තියෙන්නේ. හැබැයි ඒක අනිවාර්යෙන් එකමෙට හදන්න කියලා නෑ. හැබැයි මේක හරිම ලේසි ආපතිකතාව වගුවක් අරන් හැදුවොත්. කොහොමද මේක හදන්නේ? රේගු දෙපාර්තමේන්තුවේ 1200ක් ඉන්නවා. 960ක් පිරිමි. 240ක් කාන්තා. පසුගිය වසර දෙක තුළ එම දෙපාර්තමේන්තු නිලධාරීන්ගෙන් 324ක් උසස් වීම් ලැබුණා. ඒ 324න් කාන්තා නිලධාරිනියන් 36ක් උසස් වීම හිමි වුණා. හරි? දැන් ඊළඟට අපි ප්‍රශ්නය අහනවා මෙතන ඉඳන් තෝරාගත් නිලධාරියෙකු පිරිමි නිලධාරියෙකු වන විට කියන්නේ පිරිමි කීයද කියන එක ටෝටල් එක අපි දා ගන්න ඕනේ. පිරිමි ගන්න මෙතන දීලා දෙනවා. පිරිමි නිලධාරියෙකු වන විට එම නිලධාරියාට පසුගිය වසර දෙක තුලදී උසස් වීමක් ලැබුණා. පිරිමි උසස් වීම ලැබුණු ප්‍රමාණය තමයි මෙතනට අපි හොයා ගන්න ඕනේ. අපිට ඒක හොයාගන්න හරිම ලේසි ආපතිකතාව වගුවක් මාර්ගයේ. හරි අපි ඒක බලමු. දැන් මේක 1200ක් ඉන්නවා කියලා කියනවනේ. ඒතර අපි ආපතිකතාව වගුවට උපකල්පනයක් කරන්න ඕන ටෝටල් එක මෙච්චර ගන්නට යනවා කියලා එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද 1200 කියලා ගාණ දීලා තියෙනවා. ඒක මේ ඉන්න සම්පූර්ණ ගාණ. හරි. එතකොට ඔයාලට පේන්නේ දැන් පේනව නේද? අපි ගමු පිරිමි ගැහැණු එකතුව මෙතෙන්ට ගමු නිකන් ප්‍රොමෝටඩ් හරි අපි ගාව දීලා තියෙන මෙතනගේ 1200ක් ඉන්නවා කියලා දීලා තියෙනවා. පිරිමියාත් 960යි කියලා දීලා තියෙනවා. අපි තව හොයා ගන්න ඕනේ මෙන්න මෙතනගේ විතරයි. මේ උත්තරේ ලියන්න. හරි එතනගේ හොයන්න මොනවද අපි අනිත් දන්න දත්ත? පිරිමි 200 පිරිමි 960යි කාන්තා 240යි කියන එක දන්නවා. ඒක අපිට ඇත්තට තේරුමක් නැහැ. නිලධාරීන් 324ක් උසස් වීම ලැබුණා. ඒ කියන්නේ උසස් වීම ලැබුණු සියල්ල එකතුව 324යි කියලාත් අපි දන්නවා. හරි? ඒ 324න් කාන්තා නිලධාරීන් 36ක් හිටියා කියලාත් කියලා තියෙනවා.
හරි එහෙනම් අපිට දැන් මේ 324න් 36ක් කාන්තා නම් 324න් ඉතුරු 288 පිරිමි වෙන්න ඕනේ. හරි මේ තරමට මේ වග ගත්තාම ඇති. මොකද අපිට ඕන වෙන්නේ මේ දැන් මම highlight කරලා තියෙන තැන උත්තරේ මේ උත්තරේ විතර අපේ ගානට ප්‍රශ්නෙට උත්තරේ දෙන්න. ඒකට මොකද්ද උත්තරේ වෙන්නේ? තෝරාගත් පුද්ගලයා පිරිමි නම් ඒ කියන්නේ 960න් පිරිමි අය 960යි ඉන්නේ. ප්‍රොමෝටඩ් කී දෙනෙක් ඉන්නවා 288යි. මේක බෙදපුවාම උත්තරේ එනවා 0.3යි කියලා. එහෙනම් ඔව් ඒ වගේ බෙදලා උත්තරේ දාන්න පුළුවන්. දැන් මේකට ලකුණු දෙකක් හම්බ වෙන ගානක්. හරි. එතකොට මේ පළවෙනි ප්‍රශ්නේ තියෙන කොටස් 10න් කොටස් 7ක් අහලා තියෙන්නේ අපි දැන් ඉගෙනගෙන තියෙන දේවල් සම්බන්ධව. ඊටු කොටස් 3ක් විතරයි අහලා තින්නේ ඉදිරි පාඩම් වලින්. එතකොට ඒ පළවෙනි ප්‍රශ්නේ තියෙන ලකුණු 20න් ලකුණු 14ක් ඔයාලට මේ වෙනකොට ගන්න පුළුවන්. ගිය සැරේ පේපර් එකට ගන්න. හරි. ඒ වෙනකන් ගැටලු මුකුත් නැහැ නේද? මොනවද ගැටලු තියෙනවද? chat එකේ දාන්න බෑ. උත්තර කියපු කට්ටිය හොඳයි. දැන් උත්තර නොදාන පිරිසකුත් ඉන්නවනේ. යාළුට මේ ගැටලුවක් නැහැ නේද? මොනවාරි ගැටලු තියෙනවා නම් මේ chat එකේ දාන්න බැරි ගැටලුවක් නම් mic එක on කරලා හරි කිව්වට කමක් නැහැ. මොකද අද අපි හම්බෙන අන්තිම දවසනේ. හරි අහන්න තියෙන හැමදේම අහලා අද තහවුරු කරගන්න. මොනවද ගැටලු තියාගෙන යන්න එපා. මොකද අපි ආයේ හම්බෙන්නේ නැහැ විභාගයට කලින්. රිවිෂන් එකදී සමහර විට හම්බෙන්න ඉඩ තියෙනවා. ඒ වුණාට ඉතින් ඒක විශ්වාස කරන්න අමාරුනේ. හරියට කොහොම වෙන්නේ කියලා. හරි. එහෙනම් මේ chance එක උපරිම ප්‍රයෝජනය ගන්න ඉගෙනගත්ත දෙයක් හරි ගැටලුවක් තියෙනවා නම් mic on කරලා හරි අහන්න. හරි. අපි යන ඊළඟ ප්‍රශ්නට යමු. මේක දෙවෙනි ප්‍රශ්නේ. දෙවෙනි ප්‍රශ්නේ ලකුණු 20ක් තියෙනවා. ඒ ලකුණු 20ෙන් මුල් කොටස් දෙක තමයි මම මෙතන මේ ස්නැප් කරලා අරන් තියෙන්නේ. එතකොට මේකෙදි අහන්නේ මේක ගැන තව වැඩිදුර ඇත්තට මේ කොටස් දෙක ගැන දැන් ඔයාලට උත්තර දෙන්න පුළුවන්. හැබැයි මේ කොටස් දෙක ගැන තව දුරට ටිකක් වැඩිපුරව විශේෂයෙන් මේ පළවෙනි කොටස ගැන ටිකක් වැඩිපුරව මේ ගිහන්ස උගන්වනවා. හැබැයි දැනට ඔයාලා දන්න සාමාන්‍ය දැනීමත් ඇති ඔයාලට මේකට උත්තරේ කියන්න. හරි. මේක මොකද්ද කියන්නේ? බලශක්ති දෙපාර්තමේන්තුව එන්ජින් ධාරිතාවයේ 1000 cc සහ 1300 cc අතර මෝටර රථවල ඉන්ධන කාර්යක්ෂමතාවය පිළිබඳ දත්ත ඉදිරිපත් කරලා තියෙනවා. හරි. එතකොට ඒ වගේ මෝටර රථ ඒ කාණ්ඩ වලට අයත් වෙන මෝටර රථ වර්ග 10ක නගරය තුළ ධාවනයට අදාළ දත්ත පහත විදිහට දැක්වේ කියලා කියලා තියෙනවා. එතකොට මේ ටවුන් එකක් තුළ මේ කාණ්ඩයට අදාළ මෝටර රථ 10කට අදාළ දත්ත ටිකක් අපිට දීලා තියෙනවා. මොනවද දීලා තියෙන දත්ත? X කියලා දීලා තියෙනවා මෝටර රථයේ බර. හරි කාර් වර්ග 10ක් තියෙනවා. මෝටර රථයේ බර දීලා තියෙනවා. ඊට පස්සේ ඉන්ධන කාර්යක්ෂමතාවය y වලින් දීලා තියෙනවා. එතකොට බර දීලා තියෙන කිලෝග්‍රෑම් වලින් මේ ඒකක හරිම වැදගත්. බර දීලා තියෙන කිලෝග්‍රෑම් වලින් ඉන්ධන කාර්යක්ෂමතාවය දීලා තියෙන්නේ ලීටරයට කිලෝමීටර්ස් වලින්. ලීටරයට කිලෝමීටර් කීයක් යන්න පුළුවන්ද කියලා. හරි. දැන් මේ විදිහට දත්ත දීලා තියෙනවා. අපෙන් දැන් මේක වගුවත කරන්න මුකුත් ඒවා අහන්නේ නැහැ. සමහරට මේක අහන්න පුළුවන් ඔයාලගෙන් 20 38ක දක්වන්න කියලා. හරි ඊට පස්සේ මේක සම්බන්ධතාවයක් අහන්න පුළුවන්. මේක ප්‍රබල ධනද මේ රේඛීය සම්බන්ධයක් නෙමෙයිද ඒ වගේ විස්තරයක් අපිට ඉදිරිපත් කරන්න අහන්න පුළුවන්. මේ හැබැයි මේක එහෙම අහලා නැහැ. හරි ඒ විදිහට මේක ඩෙවලොප් කරන්න පුළුවන් ගැටලුවක්. හරි. දැන් මේ පළවෙනි කොටස කියන්නේ මොකද්ද? මෝටර රථයේ බර කියන්නේ x හා ඉන්ධන කාර්යක්ෂමතාවය y අතර සම්බන්ධය මෙන්න මේ සමීකරණයෙන් දක්වනවා. ඒ කියන්නේ y සමානයි ඍණ 0.05x එකතු කිරීම 17. කියන්නේ මේක තියෙන ඍණ සම්බන්ධයක් කියලා තේරෙනවනේ. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් ඔයාලා දන්නවනේ y සමානයි mx ධන c ආකාරයෙන් අපි සරල රේඛාවක සමීකරණ ඉගෙන ගන්න. මේ m කියන එකෙන් කියන්නේ අනුක්‍රමණය. ඒ කියන්නේ අපි හිතමු මේ වගේ සමීකරණ ගත්තොත් දැන් මේ රේඛාවේ තියෙන ඇල අනුක්‍රමණය තමයි m කියන එකෙන් අර්ථ දක්වන්නේ. කියන්නේ c කියන එකෙන් අර්ථ දක්වන්නේ අන්තක්ඛණ්ඩය. අන්තක්ඛණ්ඩය කියන්නේ x බිඳුව වන විට y හියගේ. තමා මේ c කියන නියත පදයෙන් අර්ථ දක්වන්නේ. එතකොට ඒකට අදාළව මෙතනදී අපෙන් අහනවා මේකේ තියෙන ඍණ x ඍණ යම්කිසි සංඛ්‍යාවක් වාරයක් x. ඒ කියන්නේ මේකේ තියෙන ඍණ සම්බන්ධයක්. කියන්නේ x කියාගේ වැඩි වෙන්න y කියාගේ අඩු වෙන එකක් මෙතනදී වෙන්නේ. ඊළඟට මේකේ අන්තක්ඛණ්ඩයේ විදිහට එන්නේ 14.
14 දී තමයි x බිඳුව වන විට y අක්ෂය කැපෙන්නේ. දැන් අපෙන් අහනවා අනුක්‍රමණය සහ අන්තර්කණ්ඩය ගැන පැහැදිලිව තේරුම් කරන්න කියලා කියනවා. අනුක්‍රමණය කියන්නේ මොකද්ද? මේකේ අගය හැටියට ඍණ 0.0.05යි. තමයි අනුක්‍රමණය කියලා කියන්නේ. එතකොට ඒක අර්ථ දැක්කොත් කොහොමද කියන්නේ? x ගේ එකකින් වැඩි වෙනකොට. හරි? x ගේ නේද? ඔව්. x ගේ එකකින් වැඩි කරනකොට y ගේ අගය 0.005යි කිලෝමීටර්/ලීටර් වලින් අඩු වෙනවා. ඒ කියන්නේ x ගේ එකකින් වැඩි කරනකොට මේක සමීකරණේ මම දැන් පේන්නේ නැතුව කියන්නේ මම මේක උඩින් අදපින්නවා. හරි සමීකරණය දැන් පේනවනේ. x ගේ එකකින් වැඩි කරනකොට මේ සමීකරණය ගැන කතා කරන්නේ x ගේ එකකින් වැඩි කරනකොට y ගේ ඍණ 0.005කින් අඩු වෙනවා. හරි ඒකයි මේ ඍණ සම්බන්ධයක් කියන එක ඍණ ලකුණෙන් කියවෙන්නේ. එතකොට ඒකට අපිට ඒකක ආශ්‍රයෙන් කියන්න පුළුවන්. x ගේ කිලෝග්‍රෑම් එකකින් වැඩි. මොකද අපි දන්නවා බර තියෙන කිලෝග්‍රෑම් වලින්. එතකොට ඉන්ධන කාර්යක්ෂමතාවය තියෙන්නේ ලීටරයට කිලෝමීටර් වලින්. අන්නේ ඒකක ආශ්‍රයෙන් උත්තර දෙන්න. හරි. x ගේ මෝටර රථයේ බර කිලෝග්‍රෑම් එකකින් වැඩි කරනකොට y ගේ අගය කියන්නේ ඉන්ධන කාර්යක්ෂමතාවය 0.005කින් කියන්නේ ලීටරයට කිලෝමීටර අඩු වෙනවා. හරි ඒක තමයි මේ සම්බන්ධයෙන් කියවෙන්නේ. ඒතර ඔක තව විදිහට අපිට කියන්න පුළුවන් මේක y ගේ අගය පූර්ණ සංඛ්‍යාවට ගෙනල්ලා මේක 1000න් වගේ වැඩි කරලා කිලෝග්‍රෑම් වාහනේ බර කිලෝග්‍රෑම් 1000කින් වැඩි වෙනකොට y ගේ අගය කියන්නේ ඉන්ධන කාර්යක්ෂමතාවය ලීටරයට කිලෝමීටර 5කින් අඩු වෙනවා. හරි මේ දෙපැත්තම මම මේ 1000න් වැඩි කරලා ඒ වගේ ප්‍රකාශයක් කරන්න පුළුවන්. දැන් අන්තක්ඛණ්ඩය. අන්තක්ඛණ්ඩය අගය කියන්නේ මේ 14 කියන අගය. ඒක කියන්නේ x ගේ බිඳුව වන විට y ගේ තමයි 14. ඒ කියන්නේ මෝටර රථයේ බර බිඳුව වන විට ඉන්ධන කාර්යක්ෂමතාවය 14යි. හැබැයි ඒකට අපිට කියන්න පුළුවන් මෝටර රථයේ බර බිඳුව වෙන්නේ නැහැ. ඒ නිසා ඉන්ධන කාර්යක්ෂමතාවයට ඒ මොහොතේ තියෙන ඉන්ධන කාර්යක්ෂමතාවය ප්‍රායෝගික නැහැ ශුන්‍ය බර අවස්ථාවක් ගැන එතනදී කතා කරන්නේ. මේක ප්‍රායෝගිකව එන්නේ නැති අවස්ථාවක් කියලා අපිට කියන්න පුළුවන්. හරි. ඊළඟට අපෙන් අහනවා දෙවෙනි කොටසේ. දැන් අර කොටසේ ලකුණු 5ක් හම්බ වෙනවා. ඒ ලකුණු 5 හම්බ වෙන්නේ අනුක්‍රමණීය අර්ථ දක්වට ලකුණු 3කුයි අන්තක්ඛණ්ඩයේ අර්ථ දක්වට ලකුණු 2කුයි විදිහට තමයි ලකුණු 5 හම්බ වෙන්නේ. හරි. ඊළඟට දෙවෙනි කොටසේ අහනවා මෝටර රථයේ බර 1800ක් සහ ඒ කියන්නේ x ගේ අගය 1800ක් වන අවස්ථාවේ x ගේ අගය 2600ක් වන අවස්ථාවේදී ඉන්ධන කාර්යක්ෂමතාවය කියන්නේ y ව පුරෝකථනය කරන්න. එතකොට සමීකරණය මොකද්ද? y සමාන ඍණ 0.005 වැඩි කිරීම 1800 අඩු කිරීම 14. එතකොට y ට උත්තරේ හම්බ වෙනවා මේකේ සුළු කරලා බලන්න 5යි කියලා. ලීටරයට කිලෝමීටර් 5ක අගයක් තමයි මේ 1800 බර 1800 වෙන අවස්ථාවේදී ලැබෙන්නේ. දැන් අනිත් අවස්ථාවට ආදේශ කරලා බලමු. ඍණ 0.005 වැඩි කිරීම 2600 එකතු කිරීම 14. ඒ වෙලාවට අපිට ලැබෙනවා අගය කිලෝමීටර් ලීටර් කිලෝමීටර් 1යි කියලා. හරි. ඊළඟට මේක ගැන පුරෝගතනේ වළංගු බව සාකච්ඡා කරන්න කියනවා. පුරෝගතනේ වළංගු බව සාකච්ඡා කරන්න කියපුවම අපි බලමු මේකේ අගය පරාසය කොහොමද මේ වගුවේ හැටියට තියෙන්නේ කියලා. අවම අගය වෙන්නේ 1330. අවම අගය වෙන්නේ මෙන්න මේ අගය 1330. ඊට පස්සේ උපරිම අගය වෙනවා 2000 ගණක් නේද? ඔව් 2018. එතකොට මේ පරාසය ඇතුළත තමයි මේ 1800 කියන අගය තියෙන්නේ. එතකොට අපි මේ පළවෙනි කරපු පුරෝකථනය x සමාන 1800 වෙන අවස්ථාවේ පුරෝකථනය වළංගුයි. මොකද අපි මේ ගත්ත දත්ත ප්‍රමාණය පරාසය ඇතුළත තමයි මේ අගය පිහිටන්නේ. අපි ඒකට කියනවා අන්තර්නිවේශනය කියලා. මම උගන්වලා තියෙනවා. අන්තර්නිවේශනය කියලා කියන. ඒ කියන්නේ අපි දත්ත පරාසය ඇතුළත අගයක් තමයි ආදේශ කරලා බලන්නේ. එතකොට ඒකේ වළංගුතාවය වැඩි. හරි. හැබැයි
ඊළඟ අවස්ථාව ගන්න මේ 2600 වෙන අවස්ථාව. ඒ අවස්ථාවේදී 2600 වෙන අවස්ථාවේදී මේක මේ පරාසයෙන් ගොඩක් ඈත තියෙන එකක්. අපේ පරාසය තියෙන්නේ 2018 වෙනකම් විතරයි අපේ දත්ත ප්‍රමාණය ඇතුළත තියෙන පරාසය තියෙන්නේ. අපි අපේ පරාසයෙන් ගොඩක් ඈත තියෙන වැලියු එකක් ගැන පුරවකථනයක් කළොත් ඒක වළංගුතාවයෙන් අඩු වෙන්න පුළුවන්. මොකද අපි ඒකට කියන්නේ බාහිර නිවේශනය තවත් සාධක මත එක්ස්ට්‍රීම් වැලියු එකට යන අවස්ථාවකදී මේ සමීකරණය ආදේශ කරලා ගන්න පුරවකථනය නිවැරදි වෙන්න ඉඩ තියෙනවා. හරි ඒක කිව්වනම් හරි. එතකොට මේකට ලකුණු හම්බෙන්නේ මේ උත්තරේට ලකුණු 1යි මේ උත්තරේට ලකුණු 1යි මේ දෙක වළංගු බව සාකච්ඡා කිරීමට ලකුණු 3යි. ඉතින් තමයි ලකුණු පහ හම්බෙන්නේ. හරි. ඊළඟට ඒ ගානෙම තියෙනවා 3 වෙනි සහ 4 වෙනි කොටස් දෙක. බලන්න මේකත් කියවලා මොකද්ද මෙතන අහන ප්‍රශ්නේ අමන්ද ප්‍රශ්නයක් අහලා තිනවා ස්ථාවර ඉන්ධන කාර්යක්ෂමතාවය කියලා කියන්න බැරි ඉස්සර ස්ථාවර ඉන්ධන කාර්යක්ෂමතාවය පොඩ්ඩක් අමන්ද මට පැහැදිලි නැහැ ප්‍රශ්නේ මොකද්ද කියලා පොඩ්ඩක් මයික් එක ඔන් කරලා හරි අහන්න පුළුවන්ද සර් ඒකේ අන්තක්කණ්ඩේ පැහැදිලි කිරීමට අපිට ඒ කියන්නේ දැන් ඒක ප්‍රායෝගික තත්වයෙන් බැහැර දෙයක් ඒ වුණාට අර ඒකට අපිට දැන් ප්‍රචාරණ වියදමයි අලෙවි ආදායමයි ගත්තාම අතර ස්ථාවර අලෙවි ආදායම කියලා අපිට කියන්න පුළුවන් නේ අන්තක්කණ්ඩේට. එතකොට මෙතෙන්දී ස්ථාවර ඉන්ධන කාර්යක්ෂමතාවය කියලා කියන්න බැරිද? මෙතෙන්දී ඒක කියන්න බැරි වෙනවා අමන්ද මොකද දන්නද මෙතන මේක දැන් ශුන්‍ය බර අවස්ථාවක්නේ. ඔව් සර්. එක්සලාගේ බින්දුව දැන් අපි අනිත් වෙලාවට අපි ව්‍යාපාරයක් වගේ දෙයකද කතා කරන්නේ අපි ප්‍රචාරණය නොකර ලබන ප්‍රමාණය වගේ දෙයක්. හරි? ඔව් සර්. හැබැයි ඒක අපිට ඇත්තටම ප්‍රැක්ටිකලි තියෙන දෙයක්නේ. ඔව් සර්. ප්‍රචාරණය නොකර අපිට දෙයක් ලබා ගන්න පුළුවන්. හැබැයි වාහනයක බර වගේ දෙයක් ශුන්‍යතාවයක් ගැන අපිට ප්‍රැක්ටිකලි කතා කරන්න බෑනේ. ඔව් සර්. ශුන්‍යතාවයකට වැඩි අපිට සාමාන්‍ය වාහනයක බර කියන සාමාන්‍ය කිලෝග්‍රෑම් 200 300 කතා කරන්නත් අමාරුයි. ඔව්. සාමාන්‍ය වාහනයක බර මේ කිලෝ 1000ක් වගේ පටන් ගන්න පොඩි වාහනයක උනත් ඒකට ආසන්න ගයක් එනවනේ. එතකොට බිඳුව කියන්නේ කොහොමත්ම කතා කරන්න බැරි ශුන්‍යතාවයක්. බරක් ගැන කතා කරන්නේ. අන්න ඒකයි අර ඒකකයේ තියෙන වැදගත්කම. අපි දැන් කතා කරන්නේ කිලෝග්‍රෑම් නම් කිලෝග්‍රෑම් වල ශුන්‍යතාවයක් එක්ක කතා කරද්දී අපිට ඒක කෙලින්ම කියන්න පුළුවන්. ඒක මේ අදාළ නැති මේ ප්‍රැක්ටිකලි වෙන්න බැරි දෙයක්. එතකොට සර් ඒ වගේ උත්තරයක් ලියන්න ඕනේ අපි අර ස්වායත්ත විචල්‍ය සහ පරායත්ත විචල්‍ය අතර සම්බන්ධය ගැන අවබෝධයක් අරගෙන නේ. ඔව් ඒ කියන්නේ විචල්‍ය මොකද්ද කියන එක මත ඒක ඩිපෙන්ඩ් වෙනවා. මොකද මම හැම වෙලේම මේක කිව්වේ ඒකනේ. දැන් සමහර දේවල් වල මේක ප්‍රැක්ටිකලි ඔයාලට සාමාන්‍ය එදිනදා ජීවිතේ ගන්න දැනුම ඕනේ නා උත්තර ලියන්න. හරි දැන් අර දවස් මම ගානක් හදලා මధుරවන්ගේ බෝවීම ගැන මතක ඇතිනේ. හරි ඒකට අපි ඒවා හිතලා ලියන්න ඕනේ. ඒකට ඒකට සාමාන්‍යයෙන් අපි ඒ වෙලාවට හිතලා තාර්කික හැකියාව පොඩ්ඩක් බලපානවා. දැන් ඒ වගේම තමයි දැන් මේකේ බර ගැන කතා කරපු ගමන් අනිවාර්යෙන් අපි කිලෝග්‍රෑම් වලින් බර දෙනවා කියපුවම ඒක බිඳුව වෙන්න බෑ කියන එක අපි දන්න කෙනෙක් වෙන්න ඕනේ මේ වෙලාවෙදී. ඒක අපිට හයිලයිට් කරන්න පුළුවන් මේ ශුන්‍ය බර කියන අවස්ථාව වාහනයකට පැවතිය නොහැකි අවස්ථාවක්. හැබැයි තාර්කික මේ ප්‍රශ්න මේ සමීකරණ යනවා ඒකට අගේ 14ක් කියලා එනවා. ඒක ඒ වගේ දෙයක් පැහැදිලි වුණා නම් ඊට වඩා ඉස්සරහක් අවශ්‍ය නැහැ. එක වාක්‍යයක් කිව්වනම් ඇති. Thank you sir. හරි මේ කොටස පොඩ්ඩක් හදලා බලන්න. මේකේ තුන්වෙනි කොටසට කොහොමද උත්තර එන්නේ? මම හදන්න. තුන්වෙනි කොටස අහන්නේ මේ වර්ග 10 සඳහා x හා y පිළිබඳ මාසික දත්තයන්ගෙන් පහත කරන නිරීක්ෂණය විය. මෙතන මේ 16850ය කමාවක් තියෙන මෙතන. xite sigma xite sigma xi yi ටික දීලා තියෙනවා. ඊළඟට අපෙන් අහනවා මේ මෝටර රථ වර්ගයන්ගේ සාමාන්‍ය ඉන්ධන කාර්යක්ෂමතාවය. මේ 10 සඳහා x කිව්වේ මොකද්ද? x කිව්වේ බරනේ.
y කිව්වේ ඉන්ධන කාර්යක්ෂමතාවය. ඒතර අපෙන් අහනවා සාමාන්‍ය ඉන්ධන කාර්යක්ෂමතාවය average fuel efficiency හා එහි සම්මත අපගමනය ගණනය කරන්න කියලා. ඒතර අපෙන් අහන්නේ මොකද්ද? සාමාන්‍ය. ඒ කියන්නේ y bar අහනවානේ. y bar කියන්නේ මොකද්ද? sigma yi බෙදීම n. ඒකට උත්තරේ එනවා sigma yi කියන්නේ 59.8යි. මේක 10න් බෙදුවම උත්තර එනවා 5.98යි. හරි? මේ ගාන හදනකොට ලකුණු දෙකක් හම්බ වෙනවා. බලන්න කොච්චර සාධාරණද කොච්චර මේ ලේසියෙන් ලකුණු ගන්න පුළුවන්ද කියලා නේ. මේ ගාන ඇදුවට ලකුණු දෙකයි. හරි ඊළඟ කොටස බලන්න. ඊළඟ කොටස මොකද උත්තරේ? සම්මත අපගමනය කොහොමද දෙන්නේ? සම්මත අපගමනයට එන්නේ සම්මත අපගමනය කියන්නේ මොකද්ද? sy sigma yi ඍණ y bar ගේ වර්ගය බෙදීම n ඍණ 1 වර්ගමූලය. හරි මෙතනට එනවා sigma yi ඍණ y bar දීලා තියෙනවා y bar වල වර්ගය දීලා තියෙනව නේද? 23.5 බෙදීම 9. ඒතර උත්තරේ එන්නේ 2.61 වර්ගමූලය. ඒක සමාන වෙනවා 1.62ට. හරි? එතකොට මේ කොටස ලකුණු දෙකක් හම්බ වෙනවා. ලකුණු තුනක් හම්බ වෙනවා. මේකේ ලකුණු පහ හම්බෙන්නේ මේ විදිහට. මේකට ලකුණු 3යි. දැන් බලන්න කොච්චර ලේසියෙන් මේ ලකුණු පහ ගන්න පුළුවන්ද නේ? හරි? නිකන් ආදේශ කිරලක් විතරයි දින ඔක්කොම අපිට ආදේශ කරන්න ඕන පද ටික දීලා තියෙනවා. ඒකයි මම කියන්නේ මේක හරියට කරන කෙනෙකුට බොහොම ලේසියි මේකේ උත්තර ගන්න. බොහොම ලේසියි මේ විභාගයෙන් පාස් වෙන්න කියලා. හරි ඊළඟට අපෙන් අහනවා හතරවෙනි කොටස. ගැටලුවක් නැහැ නේද? මෙම දත්ත ඇසුරින් x හා y විචල සහ නියදුම් සහ විචලතාවය. නියදුම් සහ විචලතාවය කියන්නේ s sxy sxy හොයන්න කියලා කියනවා. නියදුම් සහ විචලතාවය sxy නෙමෙයි. නියදුම් සහ විචලතාවය කියන්නේ s වර්ග xy. සහ විචලතාවය නේද? හරි. මේ සම්මත අපගමනයක් අපි කතා කරන්නේ නැහැ xy. හරි. s වර්ගය xy. මොකද්ද මේකට උත්තරේ එන්නේ? sigma xi ඍණ x bar yi ඍණ y bar ඒක බෙදනවා n ඍණ 1. එතකොට අපිට උත්තරේ එනවා මේක අපිට දීලා දෙනවා ඍණ 2308යි කියලා. n ඍණ 1 කියන්නේ 9යි. උත්තරේ හම්බෙනවා ඍණ 256.444යි. කැල්කියුලේටර් එකකුත් තියෙන ඉඳන් ඉතින් මේවා හරි ලේසියෙන් කියන්න පුළුවන් නේ. දැන් මේ කොටස මේ උත්තරේ හෙව්වට ලකුණු දෙකක් හම්බ වෙනවා. හරි. ඒ කොටසට ලකුණු දෙකයි. එහෙම තියෙද්දිත් ළමයි මේ විභාගේ හරි කරගන්න බැරි වෙනවා කියන්නේ ඇත්තටම කාගේද වැරද්ද කියලා තේරෙනව නේද? කොච්චර ලේසිද? හරි ඊළඟට අහනවා අපෙන් සහසම්බන්ධතා සංගුණකය. සහසම්බන්ධතා සංගුණකය කියන්නේ rxi හොයන්න කියනවා. rxi හොයන්න නම් සමීකරණය මොකද්ද? s වර්ග xi බෙදීම sxxy. අපි දැනට මේක හොයාගෙන තියෙනවා. මේක හොයාගෙන තියෙනවා. එතකොට sx හොයාගන්න ඕනේ. sx හොයාගන්න මොකද්ද සමීකරණය? sx කියන්නේ
හරිද? ඉතින් එන්ඩින් එක වර්ගමූලය. එතකොට අපිට දීලා තියෙනවා sx කියන x භාගයේ වර්ගය කියන්නේ 498යි 498යි කියලා. හරි 4,98,498යි කියලා. ඊට පස්සේ ඒක බෙදන්න ඕනේ 9. ඊට අපිට උත්තරේ එනවා ඒකේ වර්ගමූලය ගන්න ඕනේ. අපිට උත්තරේ එනවා 235.35 කියලා. හරි. ඊළඟට දැන් අපි මේ සූත්‍රයට ආදේශ කරන්න. මේ සූත්‍රයට rx එක දාලා සූත්‍රයට එතකොට උත්තර එනවා උඩට එන්නේ s වර්ග xi s වර්ග x එක අපි හොයාගත්ත ඍණ 256.44යි කියලා. ඒක බෙදන්න ඕනේ. අපි දැන් x ට හොයාගත්ත 235.35 වැඩි කිරීම කලින් හොයාගත්ත sy කියන එක 1.62. එතකොට මේකට උත්තර එනවා ඍණ 0.67. ඊළඟට මේකටත් ලකුණු දෙකක් හම්බ වෙනවා. ඒ කොටසටත් ලකුණු දෙකක් හම්බ වෙනවා ඒ කොටසට. හරි. ඊළඟට දැන් මේ ප්‍රශ්නේ දැන් ලකුණු 2යි 2යි 4යිනේ හම්බුනේ. ඊටු ලකුණු හම්බ වෙනවා. මේ අගේ අර්ථකථනය කරන්න කියලා තියෙනවනේ. අගේ අර්ථකථනය. එතකොට ඍණ 0.67ක් කියන්නේ ඍණ 1 කියන්නේ ප්‍රබල ඍණ සම්බන්ධයක්. පරිපූර්ණ ඍණ සම්බන්ධයක්. එතකොට බිඳුව කියන්නේ සම්බන්ධ නැති අවස්ථාව. ධන 1 කියන්නේ පරිපූර්ණ ධන සම්බන්ධයක්. එතකොට 0.67 කියන්නේ ඍණ අපිට කියන්න පුළුවන් සාමාන්‍ය ධන සම්බන්ධය. එකට වඩා තව ටිකක් එකට ලං වෙන්න තිබ්බනම් අපි කියන ප්‍රබල ධන කියලා. මේක මධ්‍යම ප්‍රමාණය සාමාන්‍ය ඍණ සම්බන්ධයක් තමයි මේ විචලන දෙක අතර තියෙන්නේ. ඒක අපිට මෙහෙම කියන්න පුළුවන්. ඊට පස්සේ ඒ කියන එකට තව ලකුණක් හම්බ වෙනවා. ඒ වාක්‍යයකින් එක කිව්වොත් ඒකට ලකුණක් හම්බ වෙනවා. හරි? සාමාන්‍ය ඍණ සම්බන්ධයක් කියලා කිව්වනම් මේ විචලන දෙක අතර ඇත්ත සාමාන්‍ය ඍණ සම්බන්ධයක් කියලා කිව්වනම් ලකුණක් හම්බ වෙනවා. එතකොට එහෙමයි මේ හතරෙනි කොටස ලකුණු 5 හැදෙන්නේ. හරි? එහෙනම් දැන් මේ ගාන හදලා විතරක් ඉන්න එපා හැම වෙලෙම වාක්‍යයකින් උත්තරේ කියන්න. දැන් ඉදිරියට අපි කතා කරන්න වෙලාවක් තියෙනවා සම්භාවිතාවය කියලා. සම්භාවිතාවය ගාන හැදුවට පස්සේ සම්භාවිතාවයට අදාළ වාක්‍යයකින් උත්තරේ කියනකොට ලකුණක් හම්බ වෙනවා. හරි? දැන් අපි ප්‍රශ්න දෙකක් කරලා ඉවරයි. මේ වෙනකොට ලකුණු පළවෙනි ප්‍රශ්නේ 14කුයි පළවෙනි ප්‍රශ්නෙට ලකුණු 14ක් තිබ්බා. දෙවෙනි ප්‍රශ්නේ ලකුණු 20ක් තිබ්බා. දැන්ට ලකුණු 34ක් අරන් තියෙනවා. පාස් වෙන්න තව පොඩ්ඩයි ඕනේ නේ. මේක ප්‍රශ්නාංක 3. ප්‍රශ්නාංක 3ට අදාළ පළවෙනි කොටස් තුනේම තියෙන්නේ ප්‍රශ්නාංක 3ට අදාළ පළවෙනි කොටස් තුනේම තියෙන්නේ මේ අපි දැන්ට ඉගෙන ගන්න නැති කොටසක්. මේකේ හතරවෙනි කොටස අපි දන්න දෙයක් අහනවා. බලමු chat එක බැලුවේ නැති වෙලාවකින් මොනවා හරි අහලා තියෙනවද කියලා. දැන් උත්තර දාන්න නම් අමන්ද විතරයි වගේ අනිත් අය ගණන් හදනව නේද මත් එක්ක? හරි හදනවා නම් උත්තර දාන්න chat එකේ. හරි දැන් මේකේ මොකක්ද දාන්නේ? මේකටත් උත්තරේ දාන්නකො. මේකේ අහනවා R කොටසේ මේ R කොටස කියලා කියන්නේ මේ shares මේ shares ගැන කතා කරන්නේ R කියලා share එකක් shares වෙන්න ඕනේ මට මතක හිටියට. තියෙන හිතමුකෝ මොකක් හරි. කොටසේ ප්‍රතිලාභයන් මධ්‍යන ඉපැයුම් අනුපාතය 12යි. කියන්නේ මධ්‍යනේ 12යි. මධ්‍යනේ කියන්නේ මොකද්ද? අපි දැන් මේ කතා කරන්න යන්නේ ඉස්සලා ගන්න කියලා බලමුකෝ. මධ්‍යනේ දීලා තියෙනවා සම්මත අපගමනේ දීලා තියෙනවා. එතකොට අපි දැන් මතක් කරගන්න ඕනේ දැන් මොකද්ද මේ අහන්නේ අපෙන් කියලා නේ. මධ්‍යනේ සම්මත අපගමනේ දුන්නා නම් මොකක්ද දන්න සමීකරණය? z සමානයි x වින mu බෙදීම සිග්මා. මධ්‍යනේ සම්මත අපගමනේ දෙක දීලා තියෙනවා. ඒ කියන්නේ ටග්ගල මතක් වෙන්න ඕනේ බලමු මේකද මේකට දාන්න පුළුවන් කියලා. 120ක් වන ලෙස සමව ලෙස ප්‍රමතව ව්‍යාප්ත වෙතයි උපකල්පනය කරන්න. හරි. ප්‍රමත ව්‍යාප්තියක තියෙනවා කියලා කියනවා. ඊළඟට අපෙන් අහනවා R කොටසේ ප්‍රතිලාභයන් 120ට වඩා වැඩි වීමේ සම්භාවිතාවය ගණනය කරන්න. මෙතන කෙනෙකුට පැටලෙන දෙයක් තියෙනවා. මොකක්ද දන්නවද? මේ මධ්‍යනයත් 100ට ගාණක්, සම්මත අපගමනයත් 100ට ගාණක්.
දැන් මේ මධ්‍යයනයේ සහ සම්මත අපගමනයේ තියෙන 100ට ගණන් දෙක ඒ දෙකේ ඒකක ලෙස සලකන්න පුළුවන් මේ අවස්ථාවේදී. කියන්නේ හරියට මේක මධ්‍යයනයේ ග්‍රෑම් 12යි සම්මත අපගමනයේ ග්‍රෑම් 22යි කිව්වා වගේ. හරි? මධ්‍යයනයේ මේ ප්‍රතිශතයකින් කියලා තිබුණාට ප්‍රතිශතය වෙන්නේ මේ අවස්ථාවට ඒකකයක්. ප්‍රතිශතය මේ පළවෙනි අවස්ථාවේදී. හැබැයි ඊළඟට අපෙන් අහනවා R කොටසේ ප්‍රතිලාභයන් 120ට වඩා වැඩි වීමේ සම්භාවිතාවය ගන්න. මේ 120 කියලා මෙතන කතා කරන්නේ අපි ඔය කතා කරන ඇත්තටම සම්භාවිතාවයේ 120 ගැන. හරි? එතකොට නෑ වැරදුනා. මේ සම්භාවිතාවයේ 120 නෙමෙයි මෙතන පොඩ්ඩක් ඉන්න පටල ගන්න එපා. අපි කොහොමද මේ කතා කරේ මධ්‍යයනය කියලා කතා කරේ? මධ්‍යයනය කියලා කතා කරේ 112යි කියලා. සම්මත අපගමන කියලා කතා කරේ 122යි කියලා. අන්න ඒ විදිහටම මෙතනදී කතා කරන්නේ ප්‍රතිලාභයේ අගය 120 කියලා කතා කරන්නේ. අපි මේ වගුවේ කතා කරපු අර 120ක ප්‍රමාණය 110ක ප්‍රමාණය ඒක නෙමෙයි මේ. හරි? ඒක පටල ගන්න එපා. ප්‍රස්තාරත් එක්ක ඒක පටල ගන්න එපා. මේ කතා කරන්නේ මේ 100ට ගන්න කියලා මෙතනදී කතා කරන්නේ මේක ඒකකයක් ලෙස තමයි සලකන්නේ. ඕකේ? හරි? හරි. එතකොට අපේ සමීකරණය වෙන්නේ මොකද්ද? S සමානයි x වෙන mu බෙදීම සිග්මා. අපිට දීලා තියෙනවා mu කියන්නේ මධ්‍යයනය 100ට 12යි කියලා. සිග්මා කියන්නේ සම්මත අපගමනය 122යි කියලා තියෙනවා. මේ අවස්ථාවේ අපිට කියනවා x කියන අගේ අපිට මේ සලකන්න පුළුවන් 120යි. දැන් මේක හැම එකම මේ 100ට ගණන් ටික ඒකකයක්. හරි? හරි දැන් අපි මේකට අදාළව 120ට වඩා වැඩි වීමේ සම්භාවිතය. එතකොට 120 කියන අගය අපිට හොයන්න කියන්නේ p x විශාලයි 120. හරි අපි මේක හොයන්න කොහොමද හොයන්නේ? p z වල අගය. මේ අවස්ථාවේදී z වල අගය හොයාගෙන ඒකට වඩා වැඩි කොටස සම්භාවිතය අපිට හොයන්න වෙනවා. අපි මේ සමීකරණයට ආදර්ශ කරලා බලමු z අගය කීයද එන්නේ කියලා. z සමාන වෙනවා 20 12 බෙදීම 22 හරිනේ හරි. ඒතර උත්තරය එනවා 0.366 3.6 කියලා උත්තරයක් එනවා. මේ උත්තරය හොයනවට එක ලකුණක් හම්බ වෙනවා. හරි එක ලකුණක් හම්බ වෙනවා. ඊළඟට අපිට ඊළඟට අවශ්‍ය වෙන්නේ මොකද්ද? අපි ඉස්සරහටලගේ හොයාගත්තානේ. අපි දැන් වගුවට ගිහිල්ලා බලන්න ඕනේ. නේද? වගුවට ගිහිල්ලා බලන්න ඕනේ 0.36 වෙන අවස්ථාවේදී ඉස්සරහටලගේ කීයද කියලා. ඉස්සරහටලගේ 0.36 වෙන අවස්ථාවේ වගුවගේ කීයද කියලා. අපි ඒක කොහොමද ලිව්වේ? අපිට වගුවෙන් ලැබෙන්නේ මොකද්ද? ඒකත් අපි මෙතන ලියාගෙනමුකෝ. මේ පැත්තේ ලියනවා. ඉස්සරහටලගේ අගේ අපිට ආවනේ 0.36 කියලා. මේ වගේ එකක් කියලා නිකමට හිතමු. 0.36 කියලා ආගයක් ආවනේ. ඒතර 0.36 වෙන ආගයට Z වලින් වගුවෙන් අපිට ලැබෙන්නේ 0.36ට වඩා අඩු වර්ගඵලය තමයි අපිට වගුවෙන් ලැබෙන්නේ. අපි වගුවෙන් එක හෙව්වොත් අපිට වගුවෙන් උත්තරේ එනවා. මම වගුවෙන් හොයන එක ඔයාලට කියන්න යන්නේ. ඔයාලට හොයන්න පුළුවන් නේ. වගුවේගේ එනවා විහංග දැන් මේ ෆයිනල් උත්තරේ නේද? හරි. කොහොමද? වගුවේගේ එනවා 0.640.58 කියලා. හරි එතකොට වගුවෙන් ලැබෙන්නේ මොකද්ද? p z කුඩයි 0.36ට අදාළ අගය තමයි මේ ලැබුණේ. මෙන්න මේ අගය ගන්නවට තවත් ලකුණක් හම්බ වෙනවා. හරි මේ ප්‍රශ්නේ දැන් ලකුණු දෙකයි. හරි ඊට පස්සේ අපිට ප්‍රකාශ ලියුව හැකි මම මේ ලිය ප්‍රකාශය තියෙනවානේ මෙන්න මේක. මෙන්න මේ ප්‍රකාශය තියෙනවානේ මේ ප්‍රකාශයේ මෙතෙන්ට අපිට ලියන්න පුළුවන් 0.36 අපිට ඒක ලියන්න පුළුවන් එක ඍණ p z කුඩයි 0.36 කියලා. එතන මෙන්න මේ ප්‍රකාශය ලියනවට
ප්‍රකාශය දීලා ඒකට ආදේශ කරනවට තව ලකුණක් හම්බ වෙනවා. හරි. ඒතර දැන් ලකුණු 3ක් හරි මේ ප්‍රශ්නෙට. ඊට පස්සේ මේක සුළු කරලා උත්තරේ ගන්නවානේ. ඉන්දර්ස්ම 3යි 5යි 9යි 4යි 2යි. මේ උත්තරේ ගන්නවටයි මේක අපිට ප්‍රකාශයකට අපිට ලියන්න පුළුවන් නේ. 35.94 2යි 100ට. ඒකයි ඊට අපිට ලියන්න පුළුවන් R කොටසේ ප්‍රතිලාභය. අන්න මේක අනිවාර්යෙන් ලියන්න. මම වගේ නෙමෙයි ලස්සනට ලියන්න. ප්‍රතිලාභය 120කට ප්‍රතිලාභයන් 120ට වඩා වැඩි වීමේ සම්භාවිතාවය 35.9යි 4යි 2යි කියලා ලිව්වොත් මෙන්න මේ කොටස් දෙකට තව ලකුණු දෙකක් හම්බ වෙනවා. දැන් තේරෙනවා ලකුණු ගන්න ඕනේ කොහොමද කියලා පියවරෙන් පියවරට ලකුණු හම්බ වෙනවා. දැන් මේක ලියන්න අන්තිම උත්තරේ වැරදුනත් මේ අඩු කරද්දි වැරද්දක් වුණත් ලකුණු 3ක් එනකොට හම්බ වෙලා. හරි මේ විදිහට ප්‍රකාශයකට ලිව්වොත් සම්පූර්ණ ලකුණු හම්බ වෙනවා. මේ පස්වෙනි කොටසට ලකුණු පහම ගන්න ක්‍රමය තමයි මේක. ඒක විශේෂයක් නෑ. ඒ ක්‍රමයට වල ගාන හදාගෙන ගියා නම් ලකුණු පහ හම්බ වෙනවා. හරි මේක පැහැදිලි නේද? ගැටලුවක් නෑනේ. ගැටලු තියනවද මොකද? හරි අපි යමු ඊළඟ ගානට. මේක සම්පූර්ණ ගාන ප්‍රශ්නාංක 4. මේකෙදි චුට්ටක් කියවන්න ටිකක් මම zoom කරලා දෙන්නම්කෝ. දැන් මේ කොටසේ සාමාන්‍යයෙන් කොටස් 4ම අහන්නේ මේ ප්‍රශ්නෙට අදාළව. හැබැයි මේ ගිය අවුරුද්ද පේපර් එකේ කොටස් 3යි අහලා තියෙන්නේ අපි දැන් ඉගෙන ගන්න කොටසේ. ඊළඟ කොටසට වෙනත් ඉදිරි පාඩමක තියෙන කොටසක් සම්බන්ධ කරලා තියෙනවා. ඒකින් අර නැවත නැවතත් අපිට තේරෙන්නේ ඕනම කොටසකට තවත් පාඩමක කැලලක් එකතු කරලා සම්බන්ධ කරලා දක්වන්න පුළුවන් මේ ප්‍රශ්නවල. ප්‍රශ්නේ කියවන්න. එක්තරා ටයර් සමාගමක් ලංකා ටයර් නව ත්‍රිරෝද රථ ටයරයක් හඳුන්වා දෙන අතර ඒවා පාරිභෝගිකයන් අතර ප්‍රචලිත කිරීමේ අරමුණින් ධාවන වගකීමක් මයිලේජ් ගැරන්ටි එකක් හඳුන්වා දීමට එහි කළමනාකරණය තීරණය කරයි. නව ටයරේ භාවිතා කරන ලද ධාවන නව ටයරේ භාවිතයෙන් කරන ලද ධාවන පරීක්ෂණ වලට අනුව එම ටයරේ මධ්‍යයන ධාවක කිලෝමීටර් සංඛ්‍යාව. ධාවන කිලෝමීටර් සංඛ්‍යාව කියන්නේ මධ්‍යයනය. කියන අපිට දීලා තියෙනවා මේ ඒකක හරිම වැදගත්. ඒකක අමතක කරන්න එපා ඔය වෙලාවවත්. මියු දීලා තියෙනවා 27000 කිලෝමීටර් කියලා. ඊළඟට එහි සම්මත අපගණය 3000යි. සිග්මා දීලා තියෙනවා 3000 කියලා. ඒට අමතරව ටයරේ දාවන කිලෝමීටර් සංඛ්‍යාව පිළිබඳ දත්ත ප්‍රමත ව්‍යාප්තියක පෙන්වනවා කියලා තියෙනවා. ඒ කියන්නේ අපිට ඉස්සෙල් වගුවට මේ සම්මත ප්‍රමත ව්‍යාප්තියකට මේක කන්වර්ට් කරගන්න පුළුවන්. ඊළඟට මේකේ වරහන් ඇතුළත දීලා තියෙනවා ධාවන කිලෝමීටර් සංඛ්‍යාව වෙන ටයර් එක භාවිත කළ හැකි උපරිම කිලෝමීටර් සංඛ්‍යාවයි. අපිට ඒක තියෙනවා. හරි ඊළඟට අපෙන් අහනවා පළවෙනි කොටස. පළවෙනි කොටසේ අහන්නේ මොකද්ද? කිලෝමීටර් 30000කට වඩා වැඩි දුරක් ධාවනය කර හැකි බවට බලාපොරොත්තු විය හැකි කුමන ටයර් ප්‍රතිශතයක්ද? ඒ කියන්නේ අපෙන් අහනවා P x විශාලයි 30000 කිලෝමීටර් කියන අගයට උත්තරේනේ අපෙන් අහන්නේ. දැන් මේක හොයන්න නම් අපි මුලින්ම ඒකට අදාළ z අගය හොයාගන්න ඕනේ. z සමානයි මේ වෙලාව x වලගේ කීයද? 30000 නේ. 30000 අඩු කිරීම 27000 බෙදීම 3000. මොකද z වලට එන්නේ? z සමානයි 1යි කියලා එනවා. හරි?
z සමානයි 1 කියලා එනවා. හරි. z සමානයි 1 කියලා. දැන් මේක හොයනවට ලකුණක් හම්බ වෙනවා. එක ලකුණක් හම්බ වෙනවා මේක හොයනවට. හරි. ඊළඟට අපිට ඕන වෙන්නේ x විශාලයි 30000 හොයන්නනේ. ඒ කියන්නේ අපිට ඒකට ලියන්න ඒක මේ සමීකරණ අපිට ලියන්න පුළුවන් p z විශාලයි 1යි කියලා. නේ? හැබැයි අපිට වගුවෙන් ලැබෙන්නේ p එක p වගුවෙන් අපිට ලැබෙන්නේ ඊට මේක අපිට අනිත් පැත්ත ලියුව හැකි අපිට ඕන උත්තරේ වෙන්නේ එක රින z කුඩයි එක. මොකද අපිට මෙතන මෙයට වගුවක් වගේ පොඩි මේ ප්‍රස්තාර පොඩ්ඩක් ඇඳලා බෙන්නවත් කමක් නැහැ. z ඩොලර්ගේ 1යි අපි හිතමුකෝ. z ඩොලර්ගේ 1යි. එකට වඩා අඩු ටික තමයි වගුවෙන් හම්බ වෙන්නේ. අපිට ඕන වෙන්නේ ඊට වඩා වැඩි ටික හොයන්න. හරි. එතකොට අපිට මේකට උත්තර එනවා කරින එකට අදාළ z ගේනවා වගුවය ගේනවා z සමාන එකට අදාළ වගුවය ගේනවා 0.8යි 4යි 1යි 3යි 4යි. හරි. දැන් මේ ප්‍රකාශය ලියන එකට ලකුණයි මේ z වල අගය හොයාගන්න එකට ලකුණයි. හරි. එතකොට දැන් ලකුණු තුනක් හරි. ඊළඟට මේක සුළු කරනවට මේක සුළු කරලා උත්තර එනවානේ 0.1යි 5යි 8යි 6යි 6 කියලා. ඒක අපිට ලියන්න පුළුවන් කිලෝමීටර් ට වඩා වැඩි වීමේ ප්‍රතිශතය කියලා 8යි 6යි 6යි 100ට කියලා කිව්වොත් මේ උත්තරය හොයනකොටයි මේකට තව ලකුණු දෙකක් හම්බ වෙනවා. මේ ප්‍රකාශය කරනකොට. තේරුණාද? දැන් මේ ලකුණු පහ දෙන හැටි. හරි. දැන් Tamanටම තේරෙනවානේ මේ ගන්න මං කියනවත් එක්කම හදාගෙන යන්න පුළුවන් නම් Taman කොයි මට්ටමක ඉන්නවද කියලා නේද? හරි. එහෙම මේ මට්ටමේ නැති නෑ කියලා මේක හදාගන්න බෑ කියලා අනිත් අය බය වෙන්න දෙයක් නෑ. වලට තව කල් තියෙනවා. හැබැයි ඉතින් හැමදාම කල් තියනවා කියයි ඉන්න එපා. දැන් ඔයාලව මේ සබ්ජෙක්ට් එකෙන් ගොඩ දාන්න මට තියෙන උවමනාවෙන් කොටසක් හරි ඔයාලට තියෙනවා නම් ඔයාලට මේ සබ්ජෙක්ට් එකෙන් ඉතර ගන්න පුළුවන් මට තේරෙන විදියට. හරි? ඒ තරමට පොඩ්ඩක් මහන්සි වෙන්න. මොකද හැමදාම මේ සබ්ජෙක්ට් එකෙම ඉන්න අවස්ථාවක් නැහැ. ඒක සතියකට සැරයක් අර කන්ටිනියස්ලි ඒ කරන්ට් එක මත තියා ගැනීම තමයි කරන්න ඕනේ. දැන් මේ පාඩම දැන් ඔයාලට මම උගන්වනවට අමතරව මම විභාගෙට ලෑස්ති වෙනවා කියලා මම පාඩම් කරන්නේ නැහැ නේ. හරි? හැබැයි මම ඔයාලට සබ්ජෙක්ට් එක උගන්වන්න කලින් මම ඒකට කාලයක් අරන් ලෑස්ති වෙනවා. හරි මම කාලයක් අරන් ලෑස්ති වෙනවා. එතකොට මම ඊළඟ දවසේ ඔයාලට උගන්වනවා. ඊට පස්සේ ඊළඟ සතියේ මම ඔයාලට ආයෙ උගන්වන්න දෙන්න කලින් පාඩම් ටිකේ මොනවද කරේ කියන දේක් අමතක කරලා තියෙනවා මම මේ ටික මතක් කරගන්නවා. සහ ඊළඟ දවසේ ඔයාලට මම උගන්වන්නේ මොකද්ද කියලා මතක් කරගන්නවා. හරි? එතකොට ඔයාලා මගෙන් ප්‍රශ්නයක් අහුවොත් මම ඒකට උත්තර දෙන්න දන්නවා. මේ අලුත් පාඩමක් මට ඒ විදිහට උගන්වන්න පුළුවන්. ඊළඟට මේ විභාග පේපර් එක කරද්දි මම ඊයේ රෑ වෙලාවක් කරගෙන විභාග පේපර් එක කරා. මගේ අනිත් අයටත් එක්ක මම ඔයාලා වෙනුවෙන් ඒක ටයිම් එක අරගෙන කරා. දැන් එතකොට මට ඒක ලේසියෙන් ලියන්න පුළුවන් වුණේ ඇයි? පුළුවන් වුණේ පහුගිය සති 9ෙම උගන්වපු දේවල් මගේ ඔළුවේ තියෙනවා. මොකද මමනේ ඔයාලට ඉගෙනුවේ. දැන් මගේ ඔළුවේ තියෙන තරම් ඔයාලගේ ඔළුවට ගිහිල්ලා නැතුව ඇති. මොකද මේ එක්කෙනාට යන මට්ටම තියෙනනේ. අන්න ඒක තමයි වැඩි දියුණු කරගන්න ඕනේ නැවත නැවත අධ්‍යයනය කරලා. හරි? මේ දැන් මේ වෙනකොට මේ කරන දේවල් ගැන අදහසක් තියෙන කෙනෙකුට තේරෙනවා කොච්චර ලේසියෙන් මේකේ ලකුණු අරන් විභාගේ පාස් වෙන්න පුළුවන්ද කියලා. මේ විභාගයෙන් කට්ටිය ෆේල් වෙනවා නම් ඒක මම නම් දකින්නේ තනිකරම මේ තමන්ගේ තියෙන අතපසුවීමක් නිසා මේ පේපර් එක අමාරු වීමක්. කට්ටිය ඉතින් අන්තිමට කියන්නේ මේකයි පේපර් එක අමාරුයි හරියට තේරුන්නේ නැහැ කරගන්න බැරි වුණා වෙලාව මදි වුණා අරකයි මේකයි කියලා කිව්වට ඇත්ත තත්ත්ව නම් ඒක නෙමෙයි. එහෙම නැත්නම් හිතන්නකෝ දැන් පාඩමෙන් භාගයනේ අද වෙද්දී අපි ඉවර. හැබැයි මේ ටික ඇතිනේ විභාගේ පාස් වෙන්න. මේ ටික හරියට කරලා තිබ්බොත්. ඉතින් ඒකෙන්ම කොච්චර දෙයක් කියවෙනවද නේ? හරි. ඊළඟට අපි දෙවෙනි කොටසට යමු. මේ ටික මම හිතන්නේ දැන් හරි. මකන්නද මේ ටික ඉඳ ගන්නත් එක්ක. හරි. දෙවෙනි කොටස යන්නේ මොකද්ද?
යම් ටයර් එකක දාවන කිලෝමීටර් සංඛ්‍යාව වර්ග කිලෝමීටර් වගකීමේ කිලෝමීටර් සංඛ්‍යාවට වඩා අඩු වුණොත් ඒ කියන්නේ අපි වගකීමක් දෙනවා කීයක වගකීමක් දුන්නේ අපි දෙනවා කියලා කිව්වේ වගකීමක් ගැන කලින් කතා කරේ නෑනේ දැන් නේ කතා කරන්නේ නේද හරි දාවන කිලෝමීටර් සංඛ්‍යාව වගකීම දෙන කිලෝමීටර් සංඛ්‍යාවට වඩා අඩු වුණොත් ආදේශක ටයර් සඳහා ඒ වෙනුවෙන් ආදේශයක් ගන්න ටයර් සඳහා 135ක වට්ටමක් දෙන්න වට්ටමක් ලබා දෙනවා. හරි. එතකොට අපෙන් අහනවා මේ නිෂ්පාදිත ටයර් වලින් 10%ක් සඳහා තමයි වට්ටම ලබා දෙන්නේ කියලා සැලසුම් කරනවා. එතකොට අහනවා අපෙන් මේ වගකීමේ කොච්චර දාවන වගකීමක්ද අපි ගණනය කර මේ දෙන්න ඕනේ මේ ටයර් එක සඳහා කියලා ගණනය කරන්න ඕනේ කියලා ගණනය කරලා කියන්න කියලා කියනවා. හරි. එතකොට දැන් මේක අපි කොහොමද කරන්නේ? දැන් මේ මෙතන තියෙන මේ පළවෙනි 135 කියන එක අපිට වැඩක් නැහැ. මොකද ඒකෙන් කියන්නේ මේ ටයර් එක අපි වග කියන දුරට වඩා අඩුවෙන් ගියොත් ඊළඟ ටයර් එකට දෙන වට්ටමනේ මේ කියන්නේ. ඒත් අපිට මේක තේරුමක් නැහැ මේ ගන්න හදන්න. දැනට. හරි? ඒතර අපෙන් අහනවා ඒ වගකීම අපි දෙන්න හිතාගෙන ඉන්නේ 10%කට විතරයි. ඒ කියන්නේ අපි මෙහෙම ප්‍රස්තාරය යනදොත් මේක අවම 10%ට. අදාළ x අගය තමයි වෙන්න හොයන්න ඕනේ අපි. මෙතෙන්ට අදාළ x අගය හොයන්න ඕනේ. ඒතර අන්න ඒ ප්‍රමාණයකට තමයි අපි වගකීම දෙන්නේ. ඒතර ඉතුරු 90ම ඒ ප්‍රමාණයට වඩා වැඩිපුර දුවනවා. හැබැයි මේ 10%ක් ඒ ප්‍රමාණයට දුවන්නේ නැහැ. හරි. ඒතර අපි කොහොමද හොයන්නේ? දැන් මේ ප්‍රමාණය කීයද කියලා අපි දන්නවද? 0.1 කියලා අපි දන්නව නේද? ඒ කියන්නේ වගකීම දෙන්න ඕනේ 0.1ක සම්බය මේ ප්‍රතිශතයකට තමයි අපි වගකීම දෙන්න ඕනේ. එතකොට අවම 10% කියන්නේ වගුවේ 0.1 කියන අගයනේ. ඒකට දාලා z අගය සමාන වෙනවා වගුවේ 0.1ට අදාළ z අගය. එතකොට මේක උත්තරේ එනවා ඍණ 1.28යි කියලා. z අගය හොපුවා. වගුවේ අගය වගුවේ අගය 0.1 වෙන z අගය වෙන්නේ ඍණ 1.28 කියලා. මේක හොයනකොට ලකුණු දෙකක් හම්බ වෙනවා. හරි. ඊළඟට අපිට තියෙන සමීකරණය z සමානයි x න mu බෙදීම සිග්මා. ඒකට z ලගේ අපිට තියෙන ඍණ 1.28යි කියලා. x තමයි අපි හොයන්න ඕනේ. mu තියෙනවා 27000යි කියලා. සිග්මා වලට තියෙනවා 3000යි කියලා. මේක සුළු කරපුවම උත්තර එනවා x වලට 23160යි. කිලෝමීටර් හරියටම මේවා ලියන්න ඕනේ. හරි. එතකොට මේකට අපිට ලියුව හැකි ලංකා ටයර් සමාගම කිලෝමීටර් 23160ක් ලෙස වගකීම ලබා දෙන ධාවන වගකීම ලබා දෙන දුර ප්‍රමාණය කිලෝමීටර් 23160ක් ලෙස ප්‍රචාරණය කළ හැක කියලා ලියන්න පුළුවන්. ඒ ලියන එකටයි මේ ලබා ගන්න ලකුණටයි මේ උත්තරයටයි ලකුණු 3ක් හම්බ වෙනවා. තේරුණාද? දැන් මේ ගණනය කරලා ගන්න උත්තරේ විතරක් ගත්තට මදි. මොකද මෙතන අන්තිමට අහනවා ගණනය කරන්න කියලා අහනවා ලංකා ටයර් ප්‍රචාරණය සඳහා භාවිත කළ ධාවන වගකීම කුමක්ද කියලා. හරි. එතකොට මේ ධාවන වගකීම කිලෝමීටර් 23160ක වගකීමක් දෙනවා කියලා කියන්න පුළුවන්. ඔක අපිට සරලව කිලෝමීටර් 23000ක වගකීමක් දෙනවා කියලා කියන්න පුළුවන්. අර සාමාන්‍ය ඉතින් අර අන්තිම කිලෝමීටරයටම කියීමේ අවස්ථාවක් නැහැ මෙහෙම කිව්වත් හරි. හරි. එතකොට ඒ ටිකට ලකුණු 3ක් හම්බ වෙනවා. ඒ ලකුණු 3 බෙදෙන්නේ මේ උත්තරේ ලකුණු 2යි. අර වාක්‍යයට එක ලකුණයි. විදිහට එකතු වෙලා ලකුණු 3ක් හම්බ වෙනවා. හරි. ඊළඟට 4 වෙනි කොටස. ගැටලුවක් නැහැ නේද මේ වෙනකම්? ලියා ගන්න යමුද කාටවත්?
හරි ඊළඟට හතරවෙනි කොටස බලමු. හතරවෙනි කොටස කියන්නේ මොකද්ද? නව තාක්ෂණය හරහා වසර 4කින් තීරෝධ රථ ටයර් වල තත්ත්වය වැඩි දියුණු කිරීමට ලංකා ටයර් සැලසුම් කරයි. මෙම වැඩි දියුණු කිරීම හරහා මධ්‍යයනය 29000ක් වෙනවා. දැන් මධ්‍යයනය වෙනස් වෙනවා කීයටද? 29000. ඒතර මියු කියන අගය වෙනස් වෙනවා 29000යි කිලෝමීටර. ඒකක වරද්දන්න එපා. මම නැවත නැවත කියන්නේ ඔයාලට ඒක අමතක වෙයි කියලා හිතලා. සම්මත අපගමනයේ 3000ම තියාගන්නවා. 3000ම තියාගන්නවා. ඊට පස්සේ නව තාක්ෂණ හඳුන්වා දීමත් සමග මෙම සමාගම කලින් පැවති දාන වක්කීම එලෙසම ලබා දෙන්නේ නම් දාන වක්කීම ඒ විදිහමයි. 20160 මයිල් කියනවා. දාන වක්කීම එලෙසම ලබා දෙන්නේ නම් එම වගකීම සඳහා කුමන ටයර් ප්‍රතිශතයක් සුදුසුකම් ලබයි. හරි දැන් අහන ප්‍රතිශතය. දැන් එතකොට අපි හොයන්න ඕනේ x වලගේ අපි දන්නවා. දන්නවා අපි දැන් 160යි කියලා. එතකොට ඒකට අදාළ z ගේ හොයලා වගකීම හොයන්න ඕනේ මෙන්න මේ ප්‍රතිශතය දැන්. හරි එතකොට z ගේ ඉන්නේ කීයද? z ගේ වෙන්නේ 23160 අඩු කිරීම 29000 බෙදීම 3000. මෙහෙමයි මාකින් එකේ ඇත්තටම තිබ්බේ මේක 23000 කියලා ගත්තත් උත්තරේට ලකුණු දෙනවා. හරි 23000 කියලා උත්තරේට ගත්තොත් මේක සරලව මේ Z ගේ 2යි කියලා එනවා. දැන් අපිට මේ විදිහට ගන්න පුළුවන් Z ගේ ඍණ 1.95යි කියලා. හරි Z ගේ දෙන්නේ. මේක මේ 23000 කියලා ගත්තොත් 2යි කියලා නෙති. ඒක 23000 කියලා ගැනීම අවස්ථාවක් නැහැ. මොකද අපි x වලගේ හරියටම දන්නවනේ. ඒ හින්දා මෙහෙම හැදුවට කමක් නැහැ. මම හැදුවත් හදන්නේ මෙහෙම. මේකට ලකුණු දෙකක් හම්බ වෙනවා මේ Z ගේ හෙව්වට. හරි? ඊට පස්සේ දැන් මේ Z කට අදාළව අපෙන් අහන්නේ මොකද්ද? P x කුඩයි 9000 ඒක සමාන වෙනවා P z කුඩයි එන 1.95 නේ. එතකොට මේක ඔයාලට පුළුවන් ඕනනම් මේ විදිහට ඇඳලා පෙන්නන්න. මම අර කලින් ඇඳලා x ඇඳලා මෙතන z ඇඳලා z සමානයි ඍණ 1.95. ඊට වඩා අඩු ටික තමයි ප්‍රස්ථාරයෙන් හම්බෙන්නේ. ඒක තමයි අපිට ඕනේ ප්‍රස්ථතේ. එතකොට ඒකටත් දාලා අපිට උත්තරේ හම්බ වෙනවා 0.02යි 5.59 කියලා. හරි. එතකොට මේ රූපය ඇඳලා මේ සමීකරණය ලියලා මේ උත්තරේ ගන්නවට ලකුණු දෙකක් හම්බ වෙනවා. එතකොට ලකුණු 4යි. ඊළඟට අපෙන් අහනවානේ මේ සුසුකම් ලබයිද කියලා වාක්‍යයක් අහන්න. අනේ වාක්‍යෙට උත්තරේ ලියන්න. ධාවන වක්කීම සඳහා මේක 100 ගණනක විතර කිව්ව 2.559ක් ප්‍රතිශතයක් සුදුසුකම් ලබයි. හරි ධාවන වක්කීම සඳහා 2.559ක ප්‍රතිශතයක් සුදුසුකම් ලබයි. මේක කියනකොට තව ලකුණක් හම්බ වෙනවා. එතකොට එහෙමයි ලකුණු 5 හම්බ වෙන්නේ. හරි. දැන් මේ ගානේ ලකුණු 15ක් තිබ්බා. ඒ ලකුණු 15 බොහොම ලේසියෙන් ගන්න පුළුවන් වුණා නේද? හ්ම් ඊළඟට දැන් අපි ඊළඟට මම මේ ප්‍රශ්න ඉදිරියට ඉදිරිපත් කරලා නැති කොටසක් තියෙනවා මේ 7 වෙනි ප්‍රශ්නේ. 7 වෙනි ප්‍රශ්නේ අනු කොටසක් තියෙනවා ලකුණු 5ක. ඒකේ තියෙන්නේ 7 වෙනි ප්‍රශ්නේ තියෙන 7 වෙනි ප්‍රශ්නේ අපි නිකන් බලමු. දෙක කියවට තේරෙන්නේ නැහැ ගොඩක් වෙලාවට තාම ඉගෙනගෙන නැති නිසා. මම මේක පොඩ්ඩක් ඔයාලට කියන්නම්කෝ.
මේකේ තියෙනවා නේද බෝඩ් එක නොට් පේපර් එක මේක තමයි 7 වෙනි ප්‍රශ්නේ හරි ඒක දැන් ඔයාලට තේරෙන්නේ නැහැ මේක විහංශයක උගන්වපුවම මේක ඔයාලට තේරෙයි මේ ABC Securities නම් වූ ධන කළමනාකරණ සමාගමක් කොටස් වලින් බල ඇසවීම ගැනීම සඳහා ABC දර්ශකය නම් වූ ඔවුන්ගේම දර්ශකයක් හඳුන්වා දීමට අදහස් කරයි. මෙම කාර්ය සඳහා පාසලන් කොටස් වලට බල තොරතුරු කර්මාන්ත ඊට පස්සේ 20 ටිකක් දීලා තියෙනවා. වගුවක 20 ටිකක් දීලා තියෙනවා. පළවෙනි දෙවෙනි සහ දෙවෙනි කොටස් වලින් අහනවා මේ අගයන් ගණනය කිරීමක් සහ ඒවල හැසිරීම ගැන සම්බන්ධයෙන් අදහස් දැක්වීමක් ගැන අහනවා. දැන් තුන්වෙනි කොටස කවුරුහරි මයික් එක ඔන් කරාද? චන්දිමාලි මයික් එක මියුට් කරනවද ප්ලීස්? සෙව්වන්දි. හරි thank you. මේක අහන්නේ තුන්වෙනි කොටසේ අහනවා ABC දර්ශකයේ ඇතුළත් කර්මාන්තයන්ගේ සංයුතිය බර තැබීම නිරූපණය කිරීම සඳහා වටපස්තරයක් අඳින්න. දැන් මේකට ඔයාලා දැන් මේක ගන්න හදන්නේ කොහොමද දන්නේ නැහැනේ. හරි ඒ හින්දා මේක දැන් ඔයාලට කරන්න විදිහක් නැහැ. වෙයි මේකේ තියෙන්නේ අපිට වටපස්සට එන අගයන් ටික මොනවද කියලා කියන්නද මම? වටපස්සට එන අගයන් ටික වෙන්නේ මම ඒක බලන්න දාගෙන කියලා. ඒ වටපස්සට එන අගයන් ටික වෙන්නේ 4000යි 8000යි 2000යි 2000යි. මෙන්න මේ අගයන් හතර තමයි ප්‍රස්තාරය අඳින්න කියලා තියෙන්නේ. වටපස්තාරය. හරි? වටපස්තාරය අඳින්නේ කොහොමද? මොකද්ද අපි කරන්නේ? දැන් මේක නම් ඇත්තටම අඳින්න මුකුත් ගණනය කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් උදාහරණයක් විදිහට මේකේ ඔක්කොම එකතු වෙන්නේ 16000යිනේ. 16000න් 4000ක් කියන්නේ හතරෙන් එකයි. ඒතකොට 16000න් 8000ක් කියන්නේ දෙකෙන් එකයි. 16000න් 2000ක් කියන්නේ 8න් එකයි. ඒතකොට අපි ප්‍රස්තාරයක් ඇන්දොත් භාගයක් ඇන්දාම අපිට කෙලින්ම මේ 8000 ප්‍රමාණය මාක් වෙනවා. දෙකෙන් එකක්නේ. ඊට හතරෙන් එකක් ඇන්දාම ඉතුරු කොටස මාක් වෙනවා. ඊළඟට ඒක ආයෙ දෙකට බෙදපුවාම දෙකෙන් එක 8න් එක කොටසක් ඇදෙනවා. ඒක ඉතිරි කොටස අපිට මාක් කරන්න පුළුවන්. ඉතින් දෙකෙන් එක කියලා. මෙච්චරයි ප්‍රස්තාරය. මේ අගයන් ටික ලබා ගන්න ඔයාලා තාම දන්නේ නැහැ. මේ ටික ලබා ගත්තාම ප්‍රස්තාරය අඳින්න හරි සරලයි. ඒතර මේකට මේ ප්‍රස්තාරය මේ විදිහට අඳිනවට ලකුණු 3ක් හම්බ වෙනවා. හරි. ඊට පස්සේ මේ ප්‍රස්තාරයක මම ඔයාලට කිව්වනේ මේ කොටස් නම් කරන්න ඕන කියලා ප්‍රතිශතයන් දක්වලා කොටස් නම් කරන්න ඕන කියලා. අන්නේ ලෙජන්ඩ් එක විදිහට දක්වලා මේක කොයි තල ගහලා නම් කරලා ඒ නම් කරනවට ඉතුරු ලකුණු දෙක හම්බ වෙනවා. හරි? තව ලකුණු දෙකක් හම්බ වෙනවා මේ ලකුණු පහෙන් ඒ ප්‍රස්තාරය නම් කරනවා. ඒ කියන්නේ හරියට ප්‍රස්තාරය ඇඳලා නම් එකම ලකුණු පහක් අතේ වගේ. හරි? තේරුණාද? මේ විදිහට වෙනස් ප්‍රස්තාරයක් වුණත් විභාගයට අහන්න පුළුවන්. හරි. තව පැය භාගයක් තියෙනවා අපිට මේ ප්‍රශ්නේ විතරයි සාකච්ඡා කරන්න තියෙන්නේ. පොඩි බ්‍රේක් එකකටත් එක්ක ඔයාලට මම පොඩි වෙලාවක් දෙන්නම් විනාඩි 2-3ක් මේ මොනවා හරි ගැටලු තියෙනවා නම් මේ ප්‍රශ්න ගැන හරි දැන්ට අපි කරපු සබ්ජෙක්ට් එකේ මොනවා හරි තියෙනවා නම් ගැටලු තියෙනවා නම් ඒ ගැන පොඩ්ඩක් අහන්න පොඩි ටයිම් එකක් දෙන්න. මොනවා හරි අහන්න දැනගන්න දෙයක් තියෙනවා නම් පේපර් එක ගැන හරි මොනවා හරි දෙයක් දැනගන්න තියෙනවා නම් ඕන දෙයක් අහන්න මේ පොඩි වෙලාවේදී මේ පාඩම ඉවරලත් මම මේ පොඩි වෙලාවක් දෙනවා. දැන්ට ඉතින් පොඩි බ්‍රේක් එකකට එක්ක මොනවා හරි දැනගන්න තියෙනවා නම් අහන්න. මයික් එක ඔන් කරලා හරි කමන්නේ අහන්න.
හරි කලින් ප්‍රශ්නේ p x කුඩයි 29000 සමානයි p z ඍණ z කුඩයි 1යි. ප්‍රකාශය ගන්නෙ කොහොමද? හරි. ඔය කියන්නේ 29000 නෙමෙයි 23160 මම හිතන්නේ ඔය අවශ්‍ය උත්තරය. හරි මම ඒක කියන්නම්. මම ලියලා තියෙන 23000 නේ 29000 නේ. හරි. ඒක තමයි. හොඳයි මේ ප්‍රශ්නේ අහපු එක. දැන් මෙතන අපි ලියන්න ඕන අතර 29000 නෙමෙයි. මම හිතන්නේ ඒකින්ද වෙන්න තියව අහන්න මේ මට මෙතන වැරදිලා. මෙන්න මෙතන 29000 නේ මොකද මේ x වලගේ 23000 23160. ඒතර අපි x වලගේ 23160 වෙන අවස්ථාවේ z වලගේ හොයාගත්තා. එතන ඍණ 1.95යි කියලා. ඒතර අපෙන් අහන්නේ දානවක්කම ලබා දෙන්නේ කුමන රැස් ප්‍රතිශත එකද කියලා. ඒතර අපි x වලගේ දන්නවා. ඒකට මෙතන ප්‍රකාශය වෙන්න ඕනේ. ඒක අහපු එක හොඳයි මට මෙතන වැරදිලා තියෙන්නේ. ප්‍රකාශය වෙන්න ඕනේ px කුඩයි 23160. 23160ට අදාළව x ලගේ ඍණ 1.95 කියලා දන්නවා. ඒකට අපිට මේ ප්‍රකාශයම ප්‍රමති ව්‍යාප්තිය තියෙන මේ ප්‍රකාශයම සම්මත ප්‍රමති ව්‍යාප්තිය ඇසුරෙන් අපිට කියන්න පුළුවන්. ඒකට අනුරූප p z කුඩයි ඍණ 1.95 කියලා. මේ ප්‍රකාශය තමයි මෙතෙන්ට ගත්තේ. ඒතර වගුවෙන් අපිට මේයගේ ලබාගෙන එයාගේ ආශ්‍රයෙන් අපිට කියන්න පුළුවන් මේ ප්‍රතිශතයට මෙච්චරයි කියලා ප්‍රකාශය. ඒක හොඳයි අහපු එක මේ මට එතන ලියද්දි පොඩ්ඩක් කරදිලා. ලාස්ට් වීක් එකේ හෝම්වර්ක් එකක් දුන්න ගානක් තියෙනවා. මොකද්ද අවුරුද්දයි මට ගානයි කියන මට මතක නෑ මොකද්ද ගාන කියලා. මම ඒක හොයාගන්නකම්. කොයි ගානද මේ කියන්නේ ඔය? සර් ඒක ටියුට් එකේ තිබිච්ච ගණක අර විෂම ප්‍රාන්තර සර් දුන්න ගානක්. මම දැන් මේක හොයන ගමන් ඉන්නේ. ගිය සතියේ ටියුට් එකේ මම මේ නෝට් එක දැන් ඔයාලට ෂෙයා කරන්න. ඒතර බලලා කියන්න කොහොමද කියලා. හරි සර්. චොකලට් ගන්න හැදුවනේ. ඊට පස්සේ යෝගට් එක මේක හැදුවේ නෑ. මේකද? මම අර මේ දුන්න ගාන. හරි. මේක හරි. සිසම් පාන්තර ගාන. ඒකට මොනවද අපු උත්තර? ඒක හොඳයි මතක් කරපු එක. මට ඒක අමතකත් වෙලා තිබ්බේ. ගොඩක් හොඳයි ඒක මතක් කරපු එක. මගේ ළඟ නෑ බෑ දැන් මේක මං හදපු එකක්. ඔයාලට තමයි උත්තර කියන්න වෙන්නේ. මේක මං කිව්වේ මේ 95 එක 70 කරගන්න කිව්වනේ. 70 කරගෙන 70ට දාලා ඉස්රම් පාන්තරය හොයන්න කිව්වා. ඒතකොට මෙතන දීලා තියෙන 95 ඉස්රම් පාන්තරය ගේන්නේ නෑනේ. 70ට දාලා ඉස්රම් පාන්තරය මොකක්ද ආවේ? ඒක මේ මම හදන්න ඕනද?
නැත්නම් ඔයාලා හැදුවද? මම හදලා පෙන්නන්න ඕනේද? මොකක් හදන්න නැති මට හදලා තැන හොයාගත්තා නම් ටක් කරලා එක ටික කිව්වේ නැති. මොකද්ද මේකට අපු උත්තරේ? හැදුවේ නැද්ද කවුරු? දැන් මටත් ඒක හදපු ගණක් හොයාගන්න බෑ අලුතෙන් හදන්න තමයි වෙන්නේ අවශ්‍ය නම්. මොකද 170 කරගත්තට පස්සේ මම හදන්න නැතුව ඇති කොහොමදත් මම ඒ වලනේ කිව්වේ නේ 170 මේක කරගමු කියලා. නෑ මටත් හොයාගන්න අමාරුයි මගේ නෝට්වල. මේ හදපු කෙනෙක් ඉන්නන උත්තරේ කියන්නේ නැත්නම් මම හදන්න ඕනද මේක? කරන්නේ කොහොමද? කරන්නේ හරි මේකනේ ගන්න. කරන්නේ කොහොමද මම මේක කිව්වේ ඔයාලට? මම මේ කිව්වේ 95 70 කරන්න කිව්වනේ. 70 කරන්න කිව්වා. එතකොට 70 විශ්‍රාමපාන්තරය සඳහා අගේ හොයාගන්න වෙනවා. ඒතර මේක කොහොමද යන්න පුළුවන් කිව්ව එකරින ඇල්ෆා ආකාරයෙන් ලියන්න පුළුවන් 70 කියන්නේ 0.7. එතකොට ඇල්ෆා බෙදීම දෙකට අපිට අගයක් එනවා 0.15 කියලා. එහෙම නේද ආවේ? අපි මේ කලින් අගයන් දෙක ටික හැව්වනේ මේ විදිහට 80ට දාලා සෙන්ඩගේ මෙච්චරයි 70ක් මෙතන තිබ්බේ නැහනේ. හරි. දැන් මේකට දාලව ඉසෙන්ඩගේ හොයාගන්න ඕනේ. මේ ඉසෙන්ඩගේ කීය දෙන්නේ? ඔය කෙනෙක් ඉන්නවද? වගුවක් බලලා ඉන්න. කීයද ඉසෙන්ඩට අගේ එන්නේ? වගුවෙන් බලන්නද මම? වින්දෝස් එකයි පහයිනේ. ඉන්න
එකයි දශම 0.4 ඉඳ වගුවෙන් හොයන කම්ම දශම 1.5 ඔය 1.5 කියලාත් ගන්න පුළුවන් 1.4 කියලා ගන්නත් පුළුවන් 1.3 කියලා ගන්නත් පුළුවන්. ඒතර එන්නේ ඍණ ඍණ 1.04 ගන්නත් පුළුවන් 1.03 ගත්තත් හරි. ඒතර අපි මෙතන කතා කරේ කොහොමද? දෙපැත්තෙන් කැපිලා යනවා. එතකොට z වලට එනවා ඍණ 1.04 කියලා මේ පැත්තේ එනවා 1.04 කියලා මේ පැත්තේ. මෙතන මේ දෙපැත්තට එන්නේ 0.1.5ක කොටසක් මේ පැත්තට එනවා 0.1.5ක වර්ගඵලයක්. හරි? එතකොට මේ විදිහට අපිට අගයන් දෙක එනවා. දැන් මේ අගයන් දෙකෙන් අපි ගන්නෙ ධනාගය. කියන්නේ මේ z වලට ධන හෝ ඍණ කියලානේ අපි සමීකරණය තියෙන්නේ. මතකනේ සමීකරණය නේද? මේ ධන හෝ ඍණ කියලා තියෙන්නේ z වලට අගය. එතකොට ධන හෝ ඍණ කියපුවාම අපි ධනාගය සලකපුවාම ඇති අපිට සමීකරණයට ආදේශ කරනකොට ඒක ධන හෝ ඍණ කියලා අපි අතින් ආදේශ වෙනවා. ඊළඟට අපි බලන්න ඕනේ මොකද්ද අපිට මේකට අවශ්‍ය වෙන්නේ? n කියන එක අවශ්‍ය වෙනවා. n කියන්නේ අගයන් ගන්න කීයද කියලා. ඒක ගණනය කරලා බලන්න පුළුවන්. ඊට පස්සේ x භාගය ගණනය කරන්න ඕනේ. x භාගය ගණනය කරන එක සරලයිනේ. x භාගය ගණනය කරන්න මේ සියල්ල එකතු කරලා මේ අයිතිමැන් ගානෙන් බෙදන්න. අයිතිමැන් ගාන කීයද කියලා ගණනය කරලා ගන්න වෙනවනේ. හරි. ඒ උත්තර දෙක මේ සමීකරණයට ආදේශ කරන්න. හරි. ඒක මම කරන්න අවශ්‍ය නැහැ. ඔය ඉස්සෙල්ලාගේ හොයා ගැනීමෙන් පොඩ්ඩක් අමාරු වෙන්නේ. ඊළඟට කීප දෙනෙක් හරියට දැම්ම වගේ දැක්ක බලමු උත්තර දාපු අය. ඔව් උත්තර අවන්ති නිමාෂ ඔය දෙන්න නේද ප්‍රශ්නේ අහුවේ? ඔව්. ඔය දෙන්නගේ මෙතන මේ පොඩි අඩුපාඩුවකට තියෙන්නේ මේ ඇල්ෆා බෙදීම දෙක ආකාරයෙන් ප්‍රකාශ කරන වෙලාවට මේ එකරින ඇල්ෆා කියන ආකාරයෙන් අපි ප්‍රකාශ කරන්නේ මේ මොකක්ද ඒකට කියන්නේ ප්‍රතිශතය. ඒ කියන්නේ සම්භාවිතාවය කියන දේ. එතකොට ඇල්ෆා වලට එන උත්තරේ ඇල්ෆා බෙදීම දෙකට උත්තරේ එන්නේ 0.15 කියලා කියන්නේ ඒක වගුවේ අගය. ඒ වගුවේ අගයට අදාළ z අගය තමයි අපි හොයන්න ඕනේ. හරි? ඒතර 0.15ට අදාළ වගුවේ වර්ගඵලය අගය නෙමෙයි හොයන්න ඕනේ. මේ වර්ගඵලය අගය තමයි අපිට ලැබිලා තියෙන්නේ 0.15යි කියලා. ඒතර ඒකට අදාළව z අගය තමයි අපි හොයන්න ඕනේ. ඒතර z අගයට හම්බෙන්නේ ඍණාගයක්. දෙපැත්තේ කොටස් දෙකට 1.0.15 නම් ඍණාගයක ධනාගයක ලැබෙයි. මේ ඔයාලට ඕන නම් ඒක හොයලා බලන්න පුළුවන් මේ විදිහට. මම ඒකත් කියන්නම්කෝ. දැන් මෙතන අවම කොටස හොයන්න 0.15ට අදාළ වගුවගේ බලපුවම එනවා ඍණ 1.04 කියලා. හරි? හැබැයි ඔයාලා ඒක අනිත් පැත්තෙන් ඕන නම් ඔයාලට හොයන්න පුළුවන්. මේ ධනාගය මෙන්න මෙතන අගය. මෙතන අගය හොයන්න වගුවේ අපි මේ වර්ගඵලය දැනගන්න ඕනේ නේද? මේ සියලු වර්ගඵලය. හරි? මේ වැඩි කෑල්ල 0.15 නම් මම මේ කොළ පාටින් පාට කරපු ටිකේ වර්ගඵලය කීයද? මේ සියල්ල මේ අනන්තයේ ඍණ අනන්තයේ සිට මෙතෙන්ට එනකන් වර්ගඵලය කීයද? 1 ඍණ 0.15යි. මොකද මේ වැඩිපුර තියෙන ටික 0.15යි. ඒතර උත්තරේ එනවා 0.9යි 8.5 කියලා උත්තර එනවා. හරි? දැන් මේ 0.85 වගුවේ හොයන්න. ඒ කියන්නේ 0.85යි 0.0 කියන එක වගුවේ හොයන්න. ඒ වගුවේ හොයපුවම ඔයාලට එයි 1.04 කියලා. ධනාංගය. බලන්න එහෙම දෙන්නේ කියලා.
හරියටම හරි. වගුවෙන් මේ 0.8.5ට අදාළ වගේ හොපුවාම එනවා Z කැල්සියම් 0.4 කියලා. අන්න එහෙම තමයි මේ අවස්ථා දෙකේදී ඍණ 0.1.4යි ධන කැල්සියම් 0.4යි. ඍණ කැල්සියම් 0.4යි ධන කැල්සියම් 0.4යි අගයන් දෙක ලැබෙන්නේ මේ විදිහට. හැබැයි අපි එහෙම දෙකම හේීමේ අවශ්‍යතාවයක් නැහැ. එකගයක් හොයාගත්ත ගමන් අපිට ඒකේ ධන අගය හොයාගත්තොත් ඒකේ ඍණ අගය හොයාගත්තොත් ඒකේ ධන අගය විදිහට අපිට Z අගයට අගයන් දෙක ලබා ගන්න පුළුවන්. මොකද මේක සම්මිතික නිසා. හරි ඊට පස්සේ අපිට මේකේ මධ්‍යනේ හොයන්න පුළුවන්. මේක ගණනය කරලා එන්න වලගේ අපිට හොයාගන්න පුළුවන්. එතකොට ආදේශ කරලා බලන්න උත්තරේ මොකක්ද කියලා. හදපුවා උත්තරේ කීයද දෙන්නේ මේකට? මට දැන් ඒක හදන්න මේ ප්‍රාන්තරය කීයද දෙන්නේ? අව මගේයි උපරි මගේයි කීයද දෙන්නේ උත්තරේ? දැන් මටත් ඒක හදන්න මේ ඕනේ නැහැ. ඔයාලා දැන් දන්න හදන විදිහනේ ඒක හදාගන්න. හරි? උත්තරේ හදපු කෙනෙක් ඉන්නවා නම් තව ටිකකින් හරි දාන්න. හරි. ඒක සුළු කරගන්න පුළුවන් කියලා මම හිතනවා. අපි නම් අපේ ඊළඟ ගණන් ටික හදන්න යමු. ඒකට උත්තරේ ඇති නේද? මේ කවුද ඇහුවේ නිමාෂයි ආන්ති කට්ටියට පැහැදිලි නේද? හරි හරි. විහංග උත්තරේ දාලා තියෙනවා 14.9 ධන හෝරින 4.01 කියලා. මම ඇත්තටම මං ගාව නෑ හදපු උත්තරේ. ඒක වෙන්නේ නැති උත්තරේ. එහෙම නැත්නම් පොඩ්ඩක් හදලා බලන්න නිත්. ඊළඟට ආසින්සන අහල් තියෙනවා එක්සෑම් එකට කලින් මොනවා හරි පාඩමක් ඉෂුව එකක් આવොත් සර්ගෙන් අහන්න. හරි මාව කන්ටැක්ට් කරගන්න පුළුවන්. මම මේක දැන් අහපු හින්දා මේ වෙලාවෙම කියන්න. මගේ මේ IBSL ඊමේල් එක මේක. sachinda@ibsl.edu.lk හරි මේක තමයි මගේ ඊමේල් එක මේකට ඕන ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න මම පොඩ්ඩක් ඊමේල් එක ඩබල් චෙක් කරගන්න මේ වැරදුනක් දන්නේ නැහැ මට කියද්දි sachinda@ibsl.edu.lk හරි මේක තමයි මගේ ඊමේල් එක මේ ඕනම වෙලාවක ඕනම ලැන්ග්වේජ් එකකින් මේකට ප්‍රශ්නයක් දාන්න ඒක විසඳ ගන්න බැරි ඊළඟ ලෙවල් එකට යන්න ඕන නම් මම ඒ ලෙවල් එකත් ඔයාලත් එක්ක කතා කරන්න. ඒ කියන්නේ පොඩ්ඩක් ඉන්න වලට පේන්නේ නැහනේ. පේනවද? ෂෙයා කරලා නැත්තම. හරි.
මේක තමයි මගේ ඊමේල් එක. මොන හරි ගැටලුවක් තියෙනවා නම් මේකට ඊමේල් කරන්න. එතකොට අපිට මේ එහෙම විසඳ ගන්න බැයි නම් මම එතනදී ඔයාලට තව හරි මෝඩ් එකක් දෙන්නම්. කතා කරගන්න අවස්ථාවක් තියෙනවා නම් මොකක් හරි ක්‍රමයක් හදලා දෙන්නම්. ඉස්සෙල්ලාම ගැටලුවක් තියෙනවා නම් මොකක් හරි ඕනම වෙලාවක කිසිම දෙයකට කලබල වෙන්න එපා. ඕනම ගැටලුවකට විභාග සම්බන්ධ මොකක් හරි දෙයක් තියෙනවා නම් ඔයාලට දැනගන්න මගේ උගන්වපු දේවල් සම්බන්ධ නැත්නම් මේ පේපර් එක සංගතිය හරි මොකක් හරි දෙයක් දැනගන්න තියෙනවා නම් මට මේකට ඊමේල් එකක් දාන්න. එතකොට මම ඒක ඊමේල් එක දැකපු ගමන් ඔයාලට ඔයාලව කන්ටැක්ට් කරන්නම්. මේ ඊට අමතරව එතනින් එහාට මොන හරි තව විස්තරයක් දැනගන්න අවශ්‍ය නම් අපි ඒකත් එක්ක කතා කරලා බලමු. කොහොමද ඔයාලව සම්බන්ධ කරගෙන මේ වැඩේ කරන්න කියලා. බේසික් පොයින්ට් එක විදිහට මේක තියාගන්න. මගේ ඊමේල් එක. මේක මම බලනවා. එතකොට මට දැනගත්ත හින ඔයාලට අවස්ථාවක් නම් හරි තියෙනවනේ. හරි. තව ගැස්ස තිබ්බද? හරි මේ චමෝදිත් උත්තරේ දාලා තියෙනවා. ඒ උත්තරේ ව්‍යංගක උත්තරේදී වෙනස්. 15 ගණනක 14 ගණනක තියෙන්නේ. හදලා බලන්න දැන් දන්නවනේ ඔයාලා නේ. පොඩ්ඩක් බලන්න කවුද හරි කියලා. හරි. එහෙනම් අපි අන්තිම 8 වෙනි ප්‍රශ්නෙට යන්න. මේක ගැන මම වැඩි අතට කතා කරන්න හිතන්නේ නැහැ. මම ඒකයි ටිකක් වෙලාවක් ගත්තේ වලත් එක්ක කතා කරන්න. මොකද මේකේ අහන්නේ මේ සාමාන්‍යයෙන් අපි දන්න තියරි ටික, තියරි ප්‍රශ්න ටික. මේක ඉතින් ගණන් හදනවා වගේ කියලා දෙන්න දෙයක් නැහැ. තියරි ටික දැනගන්නයි තියෙන්නේ ඔයාලට. ඒකට මේකේ අහනවා මේකේ අහනවා මුලින්ම කියන්නේ සංඛ්‍යානයේ විවිධ ක්‍රමවේද අනුව විවිධ මුලාංශ වලින් ලබාගත් විවිධත්ව භාවිතා කරනවා. සංඛ්‍යාන තොරතුරු සම්බන්ධ පහත් සංකල්ප බිඳුන කෙටියෙන් සාකච්ඡා කරන්න. මුලින් අහනවා ව්‍යාප්තික විසුරුම කියන්නේ මොකද්ද? විසුරුම මෙනෙහි ආකාර මොනවද කියලා. මොකද්ද විසුරුම කියන්නේ? විසුරුම කියන්නේ අපි සාමාන්‍යයෙන් අපි විසුරුම ගැන කතා කරනකොට කතා කරේ සාමාන්‍යයෙන් ඈත් වෙන ප්‍රමාණය. අපි සාමාන්‍ය අගයක් ගත්තොත් ඒකෙන් ඈත් වෙන ප්‍රමාණය තමයි විසුරීම කියලා කියන්නේ. ඒත් අපි ඒකටම කිව්වා අපකිරණය කියලා හඳුන්වනවා කියලා නේ. ඊට පස්සේ විසුරුම මයින්ඩ් පුළුවන් ආකාර. හරි. විසිරීමෙන් තව දෙයක් අපි කතා කරමුකෝ. විසිරීමත් එක්ක විසිරීම මොකක්ද ප්‍රයෝජන? විසිරීම කියන දේ මිනුමක් විතර ගත්තොත් ඒකේ ප්‍රයෝජන තමයි දත්ත විසිරලා තියෙන ආකාරය හඳුනා ගන්න පුළුවන්. ඊළඟට අපි කතා කරන්නේ මධ්‍යක මිනුම් වල විශ්වසනීයත්වය තහවුරු කරගන්න පුළුවන්. ඊළඟට දත්ත කාණ්ඩ කිහිපයක් දෙකක් හරි කිහිපයක් හරි තියෙද්දි යම්කිසි යම්කිසි තත්ත්වයක් යටතේදී ඒවා සංසන්දනය කරන්න අපිට පුළුවන් වෙනවා. හරි විසිරුම ආශ්‍රය. ඒකට විසිරුම මයින්ඩ් පුළුවන් ආකාර මොනවද? මේ ප්‍රධාන ක්‍රම තුනක් කතා කරා. තුනක් හතරක් තියෙන තැන තුනකට අපි කතා කරා. මොකද්ද පරාසය පළවෙනි එක. එතකොට පරාසය කියන්නේ විශාල මාගේ කුඩා මාගේ අතර වෙනස. දත්ත පිට ඇති පරාසය. ඊළඟට අපි කතා කරා මධ්‍යන අපගමනය ගැන. මධ්‍යන අපගමනය කියන්නේ එක් එක් අගය මධ්‍යනයේ සිට කොපමණ දුරක් අපගමන වෙලා තියෙනවද කියලා. අපි ඒකට කතා කරේ මොකක් කියලාද? MD කියලා අපි කතා කරා. මධ්‍යන අපගමනය අපි කිව්වේ x අයිරින x භාගයේ මේ මොකක්ද ඒකට නිරපේක්ෂ අපගමනයන්ගේ සාමාන්‍ය. තමයි අපි ගත්තේ නිරපේක්ෂ අපගමනයන්ගේ සාමාන්‍ය. එතකොට මෙතෙන්දී අපි කතා කරා දත් එක්නේ කැපියෑම වැළැක්වීමට නිරපේක්ෂකය ගන්නවා කියලා අපි කතා කරා. ඊළඟට අපි කතා කරා එතනින් තවදුරටත් 30ට කියලා විචලතාවය ගැන. විචලතාවයේදී අපි කරේ මේ මධ්‍යන අපගමනයේදී එකිනෙක කැපියෑම වැළැක්වීමට ගත්ත මොකද්ද මේ නිරපේක්ෂකය ගත්ත ඒක නිසා අධිසාක්ෂ හේතුවක් වෙනවා. ඒක නවත්තන්න අපි මේ ධනාගය ඍණාගය කැපියෑම වළක්වන්න අපි ඒක වර්ග කරා. ඒතර වර්ග කරලා එන්ජින් එකෙන් තමයි බෙදුවේ ඒ අවස්ථාවේදී. ඒතර ඒකට අපි කිව්වා විචලතාවය කියලා. ඒ විචලතාවය මගින් මේ වර්ග කිරීම නිසා අධිතක්ෂරයක් වෙන එක නමක් ගන්න ඒක වර්ගමූලය අරගෙන අපි ඒකට කිව්වා සම්මත අපගමනය කියලා. හරි ඊළඟට මධ්‍යනයයි ඒකකයි සමාන නම් අපිට විවිධ මේ දත්ත කාණ්ඩ සංසන්දනය කරන්න ගන්න පුළුවන් හොඳම අපකිරණ මිනුම තමයි මේ සම්මත අපගමනය කියලා කියන්නේ. දැන් ඒ ටික අපි කතා කරා මේ විසිරීම සම්බන්ධයෙන් කතා කරා. ඊළඟට නියදුම් දෝෂය සහ නොනියදුම් දෝෂය ගැන ඊළඟට කතා කරා. නියදුම් දෝෂය කියන්නේ මොකද්ද? නියදුම් දෝෂය කියන්නේ සංගහනයක් අධ්‍යයනය කරාම අපිට ලැබෙන ප්‍රතිඵල ඒ ප්‍රතිඵලයයි ඒ සංගහණයෙන්ම නියදියක් පොඩි කොටසක් අධ්‍යයනය කරලා ඒ නියදිය ආශ්‍රයෙන් සංගහණය ගැන අනුමිතින් වලට ගියොත් ඒ ලැබෙන උත්තරයයි මේ සංගහණය ආශ්‍රයෙන් ලබාගත් උත්තරය අතර වෙනසක් තියෙනවා නම් අන්න ඒක තමයි නියදුම් දෝෂය කියන්නේ. ඒ කියන්නේ අපි නියදීම නිසා මේ දෝෂය ඇති වෙලා තියෙන්නේ. හරි ඒකට හේතු වෙන්න පුළුවන් නිවැරදි නියදි ක්‍රමයක් පාවිච්චි කරන්නේ නැති වෙන්න පුළුවන් අපි. ඊළඟට තව මොනවද?
පුහුණු අන්වේෂකයා පාවිච්චි කරලා නැතිවෙන්න පුළුවන්. නැත්නම් මේ සංගහනය ගොඩාක් විචල්්‍ය සංගහනයක්. ගොඩාක් විචල්්‍ය සංගහනයක අපි කොටසක් අරගෙන නීතියක් විදිහට තෝරාගත්තොත් ඒකෙන් සංගහනය ගැන හරි අර්ථකථනයක් දෙන්න බැරි වෙන්න පුළුවන්. අන්න ඒ වගේ දේවල් තමයි නියදුම් දෝෂයත් එක්ක කතා කරන්නේ. ඉතින් නොනියදුම් දෝෂය කියලා කියන්නේ නොනියදුම් දෝෂ කියන ඒවා සංගහනයක් ගැන කතා කරද්දිත් වෙන්න පුළුවන් නැත්නම් නීතියක් ගැන කතා කරද්දිත් වෙන්න පුළුවන්. මොකද මොනවද ඒවට හේතු? දත්ත ලබාගෙන දත්ත වාර්තා කරලා ඊට පස්සේ වගුගත කරලා පරිගණකගත කරලා අන්න ඒ වගේ අවස්ථාවන්හිදී ඇති වෙන දෝෂ තමයි මේ නොනියදුම් දෝෂ කියලා කියන්නේ. එතකොට ඒක අපිට ඇත්තටම මේ මෙෂර් කරන්න අමාරුයි මොන තරම් නොනියදුම් දෝෂයක් මේකේ තියෙනවද කියලා. මොකද අපි ඇත්තටම මේ නොනියදුම් දෝෂ අඳුන ගන්නත් අපිට අමාරුයි. මොකද ඒක වෙන්නේ කාගේද අතපසු වීමකින් මේ අන්වේෂකයාගේ අතපසු වීමකින් මේ පරිගණකගත කරන කෙනාගේ අතපසු වීමකින් වගේ දේවල් වගේ තමයි ඒක වෙන්න පුළුවන්. එතකොට මේකේ විශේෂත්වය තමයි මේක නොනියදුම් දෝෂ නියදියකටයි සංගහනයකටයි දෙකටම උනත් වෙන්න පුළුවන්. ඒ ඕනෑම අවස්ථාවක අපි වගුගත කරද්දී දෝෂයක් වෙන්න පුළුවන් නේ. එතකොට ඒවා අඳුන ගන්නයි පාලනය කරන්නයි අපහසුයි. හරි. ඊළඟට ඒ දෙකට ලකුණු 5 5 ලකුණු 10යි. ඊට පස්සේ ඊළඟ කොටසට ලකුණු 5 5. තුන්වෙනි කොටසේ අපි කතා කරන්නේ කේන්ද්‍රික ප්‍රවණතාව පිළිබඳ ප්‍රධාන මිනුත්. කේන්ද්‍රික ප්‍රවණතාවය කියන්නේ මොකද්ද? කේන්ද්‍රික ප්‍රවණතාවය කියලා අපි කිව්වේ යම් ලක්ෂයක් වටා නැඹුරු වීමේ ගුණය. හරි කේන්ද්‍රයක් වටා එක්වීමේ ගුණය, එකතු වීමේ ගුණය, නැඹුරු වීමේ ගුණය. එතකොට ඒකෙන් අපි කතා කරන්නේ යම්කිසි විචල්‍යයක ඒ ව්‍යාප්තියේ ස්වરૂපය තමයි අපි කතා කරන්නේ මේ කේන්ද්‍රික ප්‍රවණතාවයන් ගැන කතා කරලා. කේන්ද්‍රික ප්‍රවණතාවයන් ගැන අපි ප්‍රධාන මිනුම් තුනක් කතා කරා. අපි අදත් කතා කරා, අද කලින් කතා කරා ගණන් හදද්දී. එකක් තමයි මාතය. හරි. මාතය ගැන අපි කතා කරද්දී මොකද්ද කිව්වේ? මේ මාතය ගැන කතා කරද්දී කිව්වේ වැඩිම වාර ගණක් එදී තියෙන අගය. ඊට පස්සේ මාතය කියන එක එක වාර ගන්නට වඩා වැඩි මාත ගන්න තියෙන්නත් පුළුවන්. එක මාතයකට වඩා වැඩි මාත ගන්නත් තියෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මාත නොමැති අවස්ථාවක් වෙන්නත් පුළුවන්. ඒ ව්‍යාප්තියෙන් අනුව වෙනස් වෙනවා. ඊළඟට අපි කතා කරමු මධ්‍යස්ථය කියන එක. මධ්‍යස්ථය කියන්නේ දත්ත ආරෝහණ හරි අවරෝහණ හරි ක්‍රමයට සකස් කරාම මැද පිහිටියගේ තමයි මධ්‍යස්ථය කියන්නේ. ඒ කියන්නේ සංඛ්‍යා ව්‍යාප්තිය හරියට දෙකට බෙදෙන කොටස් දෙකට බෙදෙන මැදාගේ තමයි මධ්‍යස්ථය කියලා අපි කතා කරන්නේ. ඊට පස්සේ මධ්‍යයනේ අපි කතා කරා. මධ්‍යයනේ කියලා කියන්නේ දත්ත සමූහයේ සියල්ල අගේ එකට එකතු කරලා ඒක දත්ත සංඛ්‍යාවෙන් බෙදපුවම ලැබෙන අගය. ඒතර අපිට ඒක කෙලින්ම කියන්න පුළුවන් x bar කියන්නේ සිග්මා xi බෙදීම n කියලා. හරි? මේ සිග්මා xi බෙදීම n කියලා අපිට කෙලින්ම කියන්න පුළුවන්. ඊළඟට අහන ධන කුටික ව්‍යාප්තියක් කියන්නේ මොකක්ද කියලා. ධන කුටික ව්‍යාප්තියක් කියන්නේ මෙන්න මේ අවස්ථාව. මාතයට වඩා මධ්‍යස්ථය වැඩි, මධ්‍යස්ථයට වඩා මධ්‍යනේ වැඩි. ඒ කියන්නේ මම උඩින් අදින්න මේ වමට කුටිකයි. වමට කුටිකයි කියන්නේ මේ වම් පැත්තට බර වෙලා. ඒතර මාතේ තමයි අඩුම අගය. අඩුම අගය වෙන්නේ මාතේ මුදුන තියෙන්නේ වමට බර වෙන්න. ඒතකොට ඊට උඩින් එනවා අපිට මධ්‍යස්ථය, ඊටත් ඈතින් එනවා මධ්‍යයන. ඒතර මේ අවස්ථාවේදී දකුණට දිගු වල්ගයක් තමයි පිහිටන්නේ. හරි? ඒ විදිහට ඒ ටික ගැන කියන්න පුළුවන්. ඊළඟට ක්‍රමවත් නියදීම සහ ස්තුත නියදීම. ඒතර ක්‍රමවත් නියදීම කියන්නේ මොකද්ද? ක්‍රමවත් නියදීම කියලා කියන්නේ අපි කලින් කතා කර ක්‍රමවත් නියදීම කියන්නේ තෝරාගත් නියදියේ තරම මත සංගහනය එක ප්‍රාන්ත වලට බෙදලා ඒ පළවෙනි ප්‍රාන්තරය අරගෙන ඒකෙන් සසම්භාවී ලෙස අයිතමයක් තෝරා ගන්නවා. ඒකට අපිට විවිධ ක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. උත්තරය ක්‍රමය, නැත්නම් අංක වගු ක්‍රමයක්, නැත්නම් මේ ඔය වගේ මොකක් හරි ක්‍රමයකින් පාවිච්චි කරලා කෙනෙක් ඒක අයිතමයක් තෝරා ගන්නවා. ඒ අයිතමේ සිට ප්‍රාන්තරයේ තරමට අනුරූපව පිළිතුන පිළිවෙලට පිළිතුන අයිතමයන් ටික තෝරාගෙන යනවා. ඒක තමයි ක්‍රමවත් නියදීම කියලා කියන්නේ. ස්තුත නියදීම කියන්නේ ස්තුත නියදීම කියලා අපි කතා කරන්නේ සංගහනය මේ සමජාතිය නැවෙන වෙලාවට. හරි සමජාතිය වෙන්නේ නැහැ සමහර වෙලාවට. ඒ වෙලාවට උපකාණ්ඩ වලට බෙදලා. හරි ඒතර උපකාණ්ඩ වලට බෙදිච්ච මේ සංගහනයක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් කෘතිම උපකාණ්ඩ වල බෙදන්නත් පුළුවන්. බෙදලා ඒ උපකාණ්ඩ වලින් සරල සසම්භාවී ලෙස නැත්නම් ක්‍රමානුකූල ලෙස ක්‍රමානුකූල නීති ක්‍රමය ලෙස මේ නීතිය තෝරා ගන්නවා. හරි අපි උදාහරණයකට කතා කරා පන්තියේ ළමුන් ගැහැණු ළමුන් සහ පිරිමි ළමුන් ලෙස පැහැදිලිව වෙන් කර ගන්න පුළුවන් ස්තුත දෙකක් විතර අඳුනගත්තොත් ඒ ස්තුත දෙකෙන් ඒ ඉන්න ප්‍රමාණයට අනුරූපව අයිතමෙන් තෝරා ගන්න පුළුවන්. අපි මේ ගැහැණු ළමුන් සහ පිරිමි ළමුන් තෝරා ගන්න පුළුවන් නීතියක් සඳහා සරල සසම්භාවී හෝ ක්‍රමානුකූල නීතියම කියන ක්‍රම දෙක පාවිච්චි කරලා. හරි. පේපර් එක ඔච්චරයි. දැන්
මේ වෙනකොට ලකුණු 79ක්. දැන් අපි අද දවසේ මේ පැය දෙක ඇතුළත කතා කරා ලකුණු 79ක්. හරි? ලකුණු 79කට අදාළව දැනුම ඔයාලට තියෙනවා. හරි? ලකුණු 79ට අදාළ දැනුම ඔයාලට තියෙනවා. පැය දෙකක් ඇතුළත අපි සාකච්ඡා කරා. පේපර් එකට හම්බ වෙන කාලය ඇතුළත මේ 79 කොහොමද ඔයාලට ගන්න පුළුවන්. ලකුණු 100න් 100ම ගන්න පුළුවන් මේ පේපර් එකට. ඒකයි මම කියන්නේ. මේ 79 කොහොම පාස්වෙන් ගන්න පුළුවන්. දැන් සිලබස් එකේ භාගයක් ඉවර වෙද්දිත් ලකුණු 79ක් ගන්න පුළුවන් මට්ටමක ඔයාලා ඉන්නවා කියන්නේ. අනිවාර්යෙන් මේ සබ්ජෙක්ට් එක පාස් වෙනවා කියන එක කොහොමත් වෙන දෙයක්. මේ ලකුණු 100න් 100 වුණත් ගන්න පුළුවන් මට්ටමකට ඔයාලට යන්න පුළුවන්. ඒ හින්දා දැන් අද අපි අන්තිම දවසේ මම නැවතත් ඔයාලට කියන්නේ. හරි? මේකට මහන්සි වෙන්න. මේ සබ්ජෙක්ට් එක විතරක් නෙමෙයි ඔයාලගේ දැන් ඇත්තටම මේක අනාගතේ තීරණය වෙන තැනක් නේ. ඔයාලා A level කරලා ඊට පස්සේ දැන් මේ වගේ තැනකට ඇවිල්ලා ඉඳගෙන ඔයාලා දැන් මේ ඔයාලගේ ඊළඟ අනාගතේ තීරණය වෙන පොයින්ට් එකක්. ඒකට මේක සුළුවෙන් තකන්න එපා. අනිත් එක මම දකින විදිහට මේ කාලේ ගොඩක්ම හොඳයි මේ වැඩේට. කොරෝනා හින්දා පොඩි ස්ට්‍රෙස් එකක් තියෙනවා. හැබැයි ඒ වුණාට ඔයාලට මේ ගෙදරට ඉඳන් මේ වැඩ කරන්න පුළුවන්. වැඩට යන්නත් වෙනවා ඇති. ඒ වුණාට මේ එක බැලන්ස් කරන්න පුළුවන් වෙන්න ඕනේ. හරි? මොකද මෙතනදී ඔයාලා දෙන මහන්සිය ඔයාලගේ අනාගතයට හැමදාටම බලපානවා. ඒ හින්දා මේක අතහැර ගන්න එපායි. මේ සබ්ජෙක්ට් එක කොහොමටත් මේ ලේසියෙන්ම සබ්ජෙක්ට් එක පාස් වෙන්න පුළුවන් සබ්ජෙක්ට් එකක්. ඒ වගේම අනිත් සබ්ජෙක්ට්ස් ටිකටත් ඒ වගේම ඔයාලගේ එෆර්ට් එක දෙන්න. මේ මොකද ඉක්මනට විභාගෙ තියෙයි මේ තත්ත්වය හරි ගිය ගමන්. එහෙම විභාගෙ තිබ්බොත් ඉක්මනට මේ ඔයාලගේ හොඳට වැඩ පෙන්නලා හොඳ ලකුණක් කරගෙන පාස් වෙන්න පුළුවන් කට්ටියට. හරි? එහෙනම් මේ අපේ දවස් 10 ඉවරයි අද. ලබන සතියේ නම් ගිහාන්සට උපරිම සහයෝගය දෙන්න. මම ගිහාන්සගෙන් කොහොමදත් ඉස්සරහ ගන්නවා මේ අපි දෙන්න නැති එකට වැඩ කරන හින්දා ගිහාන්ස හම්බ වෙනවා සම්බන්ධ වෙනවා. මේ මොනවා හරි ගැටලු තියෙනවා නම් අර විදිහට මම සම්බන්ධ කරගන්න. මම ආයෙ කියන්නම් ඊමේල් එක sachinda sachinda@ibsl.edu.lk. හරි? ඒ මාර්ගයෙන් මාව සම්බන්ධ වෙන්න. මම පුළුවන් උපරිමයෙන් ඔයාලට උදව් කරන්නම්. විභාගයට ලඟ වෙලා හරි කමන්නේ. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ඒ විදිහට කතා කරන්න. එහෙනම් ආයෙ කියන්තින් ඉතින් ඔයාලට වැඩ කරන්න කියලා තමයි ඔයාලා වැඩ කරන තරමට ඔයාලට ප්‍රතිඵල හම්බෙයි. දැන් ඔයාලා මේ ටික අතහැරගෙන ගිහාන්සගේ පාඩමට ගියොත් විභාගයට ළඟදී ආයෙ ඔයාලට මේ ටික අලුතෙන් මතක කරගන්න. මේ හින්දා මේ ටික නැවත පොඩ කරන්න. අන්තිම අවුරුදු 5 විභාග ප්‍රශ්න ඔක්කොම ටික ඔයාලට දැන් දීලා තියෙන්නේ. හරි? එතකොට ඔයාලට මේ පාස් පේපර්ස් කරනවා කියලා විශේෂයෙන් කරන්න දෙයක්වත් නැහැ. මේ ටික හරියට බලාගත්තා නම් එච්චරයි. හරි එහෙනම් අපි පාඩම නවත්තමු. බොහොම සතුටුයි ඔයාලත් එක්ක වැඩ කරන්න හම්බෙච්ච එක ගැන. ඒක ගොඩක් සතුටු වෙන්නේ ඔයාලගේ ප්‍රතිඵලය ආරංචි වෙච්ච දවසක. ඒ හින්දා ඔයාලා මේ දැන් මට කියනවනේ මෙච්චර ගාණක් විභාගෙ ලියුවා මෙච්චර ගාණක් පාස් කියලා. ඒ ප්‍රමාණය වැඩියෙන් තමයි මට සතුටු. නැත්නම් මම කරපු දේ මම වෙච්ච මහන්සිය ඔයාලෙන් කරපු මහන්සිය ඒක තේරුමක් නැහැ කියලා මට අන්තිමට හිතෙන්නේ. ඒ හින්දා මේ එහෙම වෙන්න දෙන්න එපා. ඔයාලා හොඳට මහන්සිලා හොඳ ලකුණකට යන්න. එහෙනම් බොහොම ස්තුතියි හැමෝටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් තමයි චූටි වෙලාවක් ඉන්න. එහෙම නැත්නම් අපි බොහෝ දුරට විභාගයට කලින් අපි හම්බෙන්නේ නැති වෙයි. ඉදිරිය අනාගතේ හොඳට වැඩ ටික කරගන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් හැමෝටම thank you.